ඔන්න ආදරණීය දුවේ පුතේ අපි 2021 රිවිෂන් පන්තියේ තවත් කොටසක් එක්ක ඔබ හමු වෙන්නවා. අපි එදා නැවැත්තුවා 4.1 අර්ධ සංධි ආණ්ඩුක්‍රමය ගැන සාකච්ඡා කිරීමක් කළා. අපිට ඉතුරුලා තියෙන අපි එදා අවසන් කරේ මෙන්න මේ කොටස සාකච්ඡා කරන්න ඊට කඩ තියලා ඒ කොටස තමයි සහසන්ධි ආණ්ඩුක්‍රමය. යනුවද අපි කතා කරනවා සහසන්ධි ආණ්ඩුක්‍රමය ගැන සායතනින් එහාට තවත් ආණ්ඩුක්‍රම කිහිපයක් ගැන. කොහොමවත් අපි මීට කලින් ඔබට මතක ඇති ආණ්ඩුක්‍රම තුනක් ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමක් කරා. ඒකේ ආණ්ඩුක්‍රමය, සංධි ආණ්ඩුක්‍රමය හා සහසන්ධි ආණ්ඩුක්‍රමය වශයෙන් අපිට අද අර්ධ සංධි ආණ්ඩුක්‍රමය වශයෙන් අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ සහසන්ධි ආණ්ඩුක්‍රමය ගැන. ඒක නිසා අර මුල් ආණ්ඩුක්‍රම තුනත් ඔළුවේ තියාගෙනම අපි මේ කොට සාකච්ඡා කිරීමක් කරමු. මොකද මේ ආණ්ඩුක්‍රම හතරම එකටයි බැඳිලා තියෙන්නේ. හරි අපි යනවා එහෙනම් සහසන්ධි ආණ්ඩුක්‍රමය සාකච්ඡා කිරීමකට ලක් කරන්න. සහසන්ධි ආණ්ඩුක්‍රමය ගැන කතා කිරීමක් කරද්දී සාකච්ඡා කරද්දී මේ සහසන්ධි ආණ්ඩුක්‍රමය හඳුන්වන්න තවත් නම් කීපයක් පාවිච්චි වෙනවා. තව කිව්වොත් සහසන්ධි ආණ්ඩුක්‍රමයේම ඒ විදියටම නොඅසා තවත් මේකට සමාන පද කීපයක් ඇසුරින් ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒ තවත් සමාන නම් දෙක තමයි මෙන්න මේ දෙක ඔබ අහලා ඇති. එකක් කොන්ෆෙඩරල් ආණ්ඩුක්‍රමය සහ අනික තියෙනවා සංයුක්ත ආණ්ඩුක්‍රමය කියලා. ඔන්න ඔය නම් දෙකම පාවිච්චි වෙන්නේ සහසන්ධි ආණ්ඩුක්‍රමය හැඳින්වීම සඳහා. කොහොමවත් අපි දැන් සහසන්ධි ආණ්ඩුක්‍රමය කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කිරීමක් කරමු. එකදී වැදගත්ම දේ මෙන්න මේ පදයන් දෙක. එකක් තමයි සහ කියන පදය සහ අනිත් පැත්තෙන් සංධිය කියන පදය. සහ කියන පදයේ තුල මූලික අදහසක් තියෙනවා, තේරුමක් තියෙනවා එකතුව කියන එක. උදාහරණයක් කිව්වොත් මම සහ ඔබ කියන අදහස ඇතුලේ තියෙන්නේ මමයි ඔබයි අපි දෙගොල්ලකම එකතුවක්. ඒ කියන්නේ නම් සහ කියන පදයෙන් අදහස් කරන්නේ එකතුව කියන එකයි. එකඟතාවය කියලා කියන්නත් පුළුවන්. සංධිය කියන එකේ ඉංග්‍රීසි පදය තමයි මේ තියෙන්නේ. නැත්නම් කියනවා ෆෙඩරල් කියලා කියන්නේ සංධිය පදයේ තියෙන ඉංග්‍රීසි පදේ. ඒ ඉංග්‍රීසි පදයෙන් අදහස් කරනෝ සිංහලට පරිවර්තනය වෙද්දී බෙදුණු කියන අදහස. එහෙනම් සංධිය කියන එකේ මූලික අදහස වෙන්නේ බෙදුණු කියන එක. දැන් ඔය වචන දෙකක් අපිට අහු වුණා. සහ කියන්නේ එකතුව, සංධිය කියන්නේ බෙදුණු කියන එක. දැන් අපි මේ දෙක එකතු කරලා සහසන්ධි ආණ්ඩුවක උත්තරයක් ගොඩනගන්න යන්නේ. ඒක මෙහෙමයි වෙන්නේ. අපිට මේ දෙක විතරක් මාර්ගෙන් මේ වැඩේ කරන්න අමාරුයි. හොඳට බලාගෙන ඉන්න වැඩේ වෙන විදිය. අපි මේකද කියන්නේ බෙදුණු රාජ්‍යයන් කියලා අදහස් කරන්නේ ස්වාධීනව වෙන් වෙලා ඉන්න රාජ්‍යයන් ටිකක්. උදාහරණයක් කිව්වොත් A, B, C හා D කියන්නේ රාජ්‍යයන් කියලා හිතුවොත් මේවා ස්වාධීන රාජ්‍යයන් කියලා හිතුවොත් මේවා තියෙන්නේ මූලිකව වෙන් වෙලා. එහෙම ස්වාධීනව බෙදිලා වෙන් වෙච්ච රාජ්‍යයන් කිහිපයක්. යම් අරමුණක් හෝ අරමුණු කිහිපයක් වෙනුවෙන් එකට එකතු වෙලා ආණ්ඩුක්‍රමයක් ගොඩනගා ගන්නවා නම් නැත්නම් ආණ්ඩුවක් හදා ගන්නවා නම් අපි නමක් දෙනවන්නේ එකට සහසන්ධි ආණ්ඩුක්‍රමය කියලා. කෙටියෙන් සරලවම කිව්වොත් එහෙනම් සහසන්ධි ආණ්ඩුක්‍රමය කියලා කියන්නේ ස්වාධීනව බෙදී වෙන්නුණු රාජ්‍යයන් කිහිපයක්. යම් අරමුණක් හෝ අරමුණු කිහිපයක් උදෙසා එකට එකතු වෙලා නිර්මාණය කරගන්නා වූ ආණ්ඩුක්‍රමයක් තමයි සහසන්ධි ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ. ඒ ආණ්ඩුක්‍රමයේ මූලිකව ගොඩනගෙන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැතිව givisුමකින් ආකාරයකින් මේ රාජ්‍යයන් ටික එකතු වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ ආණ්ඩුක්‍රමය ගොඩනගෙන්නේ ස්වාධීනව බෙදිලා වෙන් වෙලා තියෙන රාජ්‍යයන් කිහිපයක් එකට එකතු වෙලා. ඒකෙදි මෙහෙම දෙයක් වෙන්නේ. තවදුරටත් මේක පැහැදිලි කිරීමක් කළොත් ABCD රාජ්‍යයන් සඳහා වෙන වෙනම ආණ්ඩු තියෙනවා. සරලව ඒ රාජ්‍ය පාලනය කරන්න ආණ්ඩුවක්, ව්‍යවස්ථාදායකයක්, විධායකයක් සහ අධිකරණයක් වුන්ට පවතිනවා. B රාජ්‍ය, C රාජ්‍ය, D රාජ්‍ය කියන මේ රාජ්‍යයන් හතරටම එහෙම වෙන් වෙච්ච ආණ්ඩු ටිකක් තියෙනවා. ඒ ආණ්ඩු වලින් මේ රාජ්‍යයන් ටික පාලනය කරනවා. හැබැයි ඔවුන්ට සපුරා ගන්න බැරි, තනිව සපුරා ගන්න බැරි යම් අරමුණක් තියෙනවා නම් අනේ තනිව සපුරා ගන්න බැරි අරමුණ වෙනුවෙන් ඔවුන්ට එකට එකතු වෙන්න පුළුවන්. හොඳම උදාහරණයක් කිව්වොත් වර්තමානයේ අපිට මේකට දෙන්න පුළුවන් උදාහරණයක් විදියට ස්විට්සර්ලන්තය.
ඒ රටේ තියෙනවා මේ වගේ බෙදුණු කැන්ටන් කොටස් 26ක්. යුරෝපයේ තියෙන ඉතා සෞභාග්‍යමත් දේශයක් තමයි අපිට කෙටියෙන් කියන ස්විස් රාජ්‍ය. ස්විස් රාජ්‍ය විශේෂයෙන්ම දැන් තර්ජනයකට මුහුණ පෑව දෙවන ලෝක යුද්ධ කාලේ. විශේෂයෙන් හිට්ලර් විසින් ස්විට්සර්ලන්තය ආක්‍රමණය කරන්න ආවා. ඒ අවධියේදී ඒ කැන්ටන් 26 මෙන්න මේ කියන ආණ්ඩුක්‍රමය ගොඩනගන්න පෙළඹුණා. ඔවුන් වෙන වෙලා තිබිච්ච කොටස් ටිකක් එකට එකතු කරගන්නවා. එකතු කරගෙන ඔවුන් විසින් මේ ආණ්ඩුක්‍රමය නිර්මාණය කරගන්න පෙළඹුණා. ඒ අනුව මේකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. A B C D රාජ්‍යයන් වලට සපුරා ගන්න බැරි අරමුණක්. දැන් අතනදී අර රාජ්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් ඔවුන්ට සපුරා ගන්න බැරි වුණේ තනි තනිව ආරක්ෂාව. හිට්ලර්ගෙන් බේරෙන්න බැරි වුණා. එතන තියෙන ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක්. ඒතර ඔවුන් තේරුම් ගත්තා වෙන වෙනම ආරක්ෂාව සපුරා ගන්න බෑ. හැබැයි ඔවුන්ට එකට එකතු වුණොත් මේ සම්බන්ධව තීරණයක් ගන්න පුළුවන්. ඒ අනුව ඔවුන්ගේ නියෝජිතයන්ගේ සකස් වෙන ආණ්ඩුක්‍රමයක් හදාගත්තා. මේ අරමුණ උදෙසා. එතකොට අපි හිතමු මේ රාජ්‍යයන් ටිකට එකතු වෙන්නේ ආරක්ෂාව වෙනුවෙන් කියලා. ආරක්ෂාව කියන අරමුණ උදෙසා ඔවුන් එකට එකතු වෙලා ආණ්ඩුක්‍රමයක් හදාගන්නවා. එතකොට මේ ආණ්ඩුක්‍රමයේ ක්‍රියාත්මක වෙන්නේ මේ අරමුණ වෙනුවෙන් පමණයි. ආරක්ෂාවට පරිබාහිර අනිකුත් සියලු කාර්යයන් ටික ඒ රාජ්‍යයන් තනිව සපුරා ගන්නවා. උදාහරණයක් වොත් ආරක්ෂාවෙන් පිට බොහෝ රාජ්‍යයන් රාජ්‍යයට කාර්යයන් හිමිනේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ඊට පස්සේ විදේශ සම්බන්ධතා, ආර්ථිකය, මූල්‍ය මේ සියලු කාරණාවලදී ඔවුන් වෙන වෙනම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ආරක්ෂාවදී විතරක් ඔවුන්ට තනිව නීති සම්පාදනය කරන්න හෝ නීති ක්‍රියාත්මක කරන්න ආදී කරගන්න බෑ. මොකද ඔවුන් ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කරන් තියෙනවා ඒ අරමුණේදී ඔවුන් එකට එකතු වෙනවා කියලා. ආරක්ෂාවේදී ඔවුන් නීතියක් හදනවා නම් ඒ නීතිය හදන්න ඔවුන්ට තනිව බෑ. ඔවුන්ට මේ පොදු ආණ්ඩුක්‍රමයේ වටා එකතු වෙන්න සිද්ධ වෙනවා. ඔහොම දෙයක් තමයි සහසන්ධි ආණ්ඩුක්‍රමයේදී සිද්ධ වෙන්නේ. එහෙනම් අපි උත්තරයක් දෙනවා. සහසන්ධි ක්‍රමය කියලා කියන්නේ ස්වාධීනව බෙදිලා වෙන්වෙච්ච රාජ්‍යයන් කිහිපයක් යම් අරමුණක් වරමුණු කිහිපයක් උදෙසා එකට එකතු වෙලා නිර්මාණය කරගන්නා වූ ආණ්ඩුක්‍රමයක් තමයි සහසන්ධි ආණ්ඩුක්‍රමය. තවත් නම් දෙකක් දීලා තියෙනවා. කොන්ෆෙඩරල් සහ සංයුක්ත කියලා. අපි උදාහරණයක් දුන්නා ස්විට්සර්ලන්තය තුල තියෙන වර්තමානයේදී සහසන්ධි ආණ්ඩුක්‍රමයක්. ඊට අමතරව මේ ආණ්ඩුක්‍රමයේ තිබුණා කියලා කියවෙනවා ඇමරිකාව ඇතුළේ. ඇමරිකාව විප්ලවයක් ඇති වුණා 1776 දී. ඒ ඇමරිකන් නිදහස් වලින් පස්සේ 1789 මේ වර්තමාන ආණ්ඩුක්‍රමය හදන තෙක් ඒ රටේ මෙන්න මේ කාලවකවානු ඇතුලේ ක්‍රියාත්මක වුණෙත් මෙන්න මේ ආණ්ඩුක්‍රමය කියලා කියවෙනවා. හැබැයි ආණ්ඩුක්‍රමය තුල මූලික දුර්වලතාවක් තියෙන නිසා ඇමරිකාව පස්සේ කාලෙක ඒ සහසන්ධි ක්‍රමෙන් අයින් වෙනවා. කොන්ෆෙඩරල් ක්‍රමෙන් අයින් වුණාලු. ඒකේ මූලික දුර්වලතාවය තමයි ඔබත් මමත් දන්නවා සාමාන්‍ය රාජ්‍යයකට තියෙන ස්වාධිපත්‍යයක්. ඒක ආකාර දෙකයි අභ්‍යන්තර සහ බාහිර වශයෙන්. දැන් මේක අභ්‍යන්තර ස්වාධිපත්‍ය සම්බන්ධයෙන් සහ බාහිර ස්වාධිපත්‍ය සම්බන්ධයෙන් ABCD රාජ්‍ය හතරටම අයිතිය ලැබෙනවනේ. මොකද උන් ස්වාධීන වෙන්වෙච්ච රාජ්‍යයන් ටිකක්. එතකොට හිතන්නකෝ මේ ආණ්ඩුක්‍රමයෙන් තීරණයක් ගත්ත කියලා ආරක්ෂාව ගැන. ඒ ගන්න තීරණය එතකොට මෙයාලා අවසානයේදී ක්‍රියාත්මක කරන්න ඕන. එහෙමනේ මේ ආණ්ඩුක්‍රම ඉස්සරහට යන්නේ. හැබැයි උන්ට ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. ඇයි රාජ්‍ය අභ්‍යන්තරයට බලපෑම් කරන්න මේ ආණ්ඩුක්‍රමයට බෑ. මේ ආණ්ඩුවට බෑ. හේතුව අභ්‍යන්තර ස්වාධිපත්‍ය සහ බාහිර ස්වාධිපත්‍ය තියෙනනේ. අපි තුන් මේ ආණ්ඩුක්‍රමය හැදෙන්නේ බාහිර ආණ්ඩුවක් විදියට කියලා. ඒතර නිර්මාණය වෙන්නේ බාහිර ආණ්ඩුවක් විදියට නම් මේ රාජ්‍යයන් තියෙන බාහිර ස්වාධිපත්‍ය ඇතුළේ වොන්න පුළුවන් මේ ආණ්ඩුවට අවනත නොවී ඉන්න. මේක සම්මුතියක්. එකඟතාවයකින් වෙන වැඩක් නේ. එකඟතාවයට පිටුපාන්න ඕන නම් පුළුවන්. මේ රාජ්‍යයන් වලට එකඟතාවයකට පිටුපෑවොත් වෙන්නේ මේ සමස්ත ආණ්ඩුක්‍රමය දුර්වල වෙනවා. හැබැයි එකඟතාවයකට පිටුපෑවා කියලා ABCD රාජ්‍යයන් හතරට එරෙහිව ක්‍රියාත්මක වෙන්න මේ ආණ්ඩුවටත් බෑ. මොකද ඒ ආණ්ඩුව දුර්වලයි. ස්වාධිපති බලය තියෙන්නේ මේ රාජ්‍යයන් වලට නිසා මේ ආණ්ඩුව හදාගන්න එකඟතාවයක ප්‍රතිඵලයක් නිසාත් මේවට බලපෑම් කරන්න මේ ආණ්ඩුවට ශක්තියක් නැහැ. බලයක් නැහැ. මොකද ඒ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ අරමුණු කීපයක් සම්බන්ධයෙන් පමණයි. ඔන්න ඔය කියන කාරණේ නිසා බොහෝ විචාරකයන් කියනවා මේ එකතුව නැත්නම් මේ නිර්මාණය වෙන එකඟතාවය ඉතා දුර්වල එකක්. බොහෝ දෙනා මේක හඳුන්වන්නේ අසාර්ථක ආණ්ඩුක්‍රමයක් කියලා. එනමුත් වර්තමානයේ මේ රටේ මේක ක්‍රියාත්මකයි.
ඇමරිකාවේ අතීතයේ ක්‍රියාත්මක වුණා. කොහොමවත් පොදුවේ වර්තමානයේ ඉච්ඡර ජනප්‍රිය ආණ්ඩුක්‍රමයක් නෙවෙයි. ඔය තියෙන වාදිවාද හමුවේ මේ ආණ්ඩුක්‍රමය සම්බන්ධව තියෙන මතවාද ටිකක් වෙනස් වෙලා තියෙනවා. බොහෝ විට රාජ්‍යයන් වර්තමානයේ ඒකීය සංධිය නැඹුරුතාවකට ගිහිල්ලා නිසා මෙවැනි සහසන්ධි ආණ්ඩුක්‍රම ගොඩනගනවා ඉතා අඩුයි. මේ රටේ ස්විට්සර්ලන්තයේ වර්තමානයේ සහසන්ධිය තිබ්බා කියලා කිව්වට වර්තමානයේ එක සංධිය ක්‍රමයක් ඇත්තට වැඩි වශයෙන් නැඹුරු වෙමින් ඉන්නවා. අනාගතයේ මේක සංධිය වෙන්න පුළුවන්. ඒ කියන්නේ නම් මේ ආණ්ඩුක්‍රමය තුළ තිබෙන ප්‍රායෝගිකත්වයේ එච්චර සාර්ථක නැහැ. මේක දුර්වල ආණ්ඩුක්‍රමයක් කියලායි කියවෙන්නේ. කොහොම වුණත් අපි පොදු අර්ථකථනයක් දුන්නොත් සහසන්ධි ආණ්ඩුක්‍රමය කියන්නේ නම් ස්වාධීනව බෙදලා වෙන් වෙච්ච රාජ්‍යයන් කිහිපයක් යම් අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම සඳහා එකට එකතු වෙලා නිර්මාණය කරගන්න ආණ්ඩුක්‍රමයක් තමයි සහසන්ධි ආණ්ඩුක්‍රමය කියන්නේ. එතකොට වුන් යම් අරමුණු කිහිපයක් වෙනුවෙන් පමණ එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන්නේ සෙසු කාරණාවලදී ඒ රාජ්‍යයන් තනිව ක්‍රියාත්මක වෙන්න අයිතිය මේ ආණ්ඩුක්‍රමය තුල ලැබෙනවා. ඒකට හානියක් කරලා නැහැ. එහෙනම් ඔක තමයි සහසන්ධි ආණ්ඩුක්‍රමය සම්බන්ධයෙන් තියෙන ඉතාම කෙටි විස්තරය. අපි කතා කරා නම් මේ යටතේ ආණ්ඩුක්‍රම හතරක් ගැන රාජ්‍ය බලය පදනම් කරන් ආණ්ඩු හතරක් අපි හඳුනාගත්තා. ඒකීය සංධිය, අර්ධ සංධිය හා සහ සංධිය වශයෙන්. මේ හතර තුල වැඩි වශයෙන් ඔබ අවධානය යොමු කළ යුතු මාතෘකා දෙකක් තියෙනවා. ඒකීය ආණ්ඩුක්‍රමය සහ සංධිය ආණ්ඩුක්‍රමය. කොහොමුණත් අර්ධ සංධිය ක්‍රමයක් සහ සංධිය ක්‍රමයක් ටිකක් බලා ගන්න. මොකද ඒවා රචනා ප්‍රශ්න වලට නෑ හුවත් MCQ සහ කෙටි ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන් ඒ ආශ්‍රයෙන්. එහෙනම් අපි රාජ්‍ය බලය පදනම් කරගෙන සාකච්ඡා කරපු ආණ්ඩුක්‍රම හතරම නිමාවටපත් කරන මෙතනින් පස්සේ අපි ආරම්භ කරන්නේ විධායක බලය පදනම් කරන් නිර්මාණය කරන ඒත් ආණ්ඩුක්‍රම හතරක් ගැන. අපි එහෙනම් මේක මෙහෙම තියලා අපි ඒ කොටසට යමු. සාකච්ඡා කිරීමක් කරමු ඒ ආණ්ඩුක්‍රම වර්ගීකරණය ගැන. හරි. අපි යනවා අලුත් නම් කොටසකට. ආණ්ඩු ආකෘති පාඩමේ ඉතා වැදගත් කොටසක් අපි දැන් ආරම්භ කරනවා. අපි ගෝ ආණ්ඩු ආකෘති පාඩමේදී අපි ආණ්ඩු ආකෘති කොටස් දෙකක් ගැන කතා කරනවා කියලා. එකෙන් මේ අපි ඉන්නේ දෙවෙනි කොටසේ ප්‍රශ්නයක් විදියට අංකයක් විතර ගත්තොත් මේක ප්‍රශ්න අංකයේ විදිහටයි තියෙන්නේ පස්වෙනි ප්‍රශ්න අංකයයි. යනුව පහේ කොටස් හතරක් තියෙනවා. එන්න එහෙම ආණ්ඩුක්‍රම જાතියක් ගැන අහලා කැබිනට් ජනාධිපති මිශ්‍ර සහ ඒක පුද්ගල තන්ත්‍ර කියලා. මේ ආණ්ඩුක්‍රම හතරම අයිති වෙන එකම පොකුරකට අපි මේ පොකුර ගැන පොඩි හැඳින්වීමක් කරලම මේකින් එක සාකච්ඡා කිරීමක් කරමු. ඔළුවේ තියාගන්න මේකෙන් විභාගයට ඉල්ලන්නේ දෙකක් විමසන්න කියලා. ඒ අනුව එහෙම කොටස් ප්‍රශ්නයකදී අපි දන්නවා එක සම්පූර්ණ ප්‍රශ්නට ලකුණු 20ක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ මෙහෙම කොටස් ප්‍රශ්නයක් දුන්නොත් අපි අනිවාර්යයෙන්ම දෙකයි ලියන්න ඕන. ඒ දෙකට ලකුණු හම්බ වෙන්නේ 10 10. කියන්නේ මේ ඕනම දෙකක් ලියුවොත් හම්බ වෙන ලකුණු 10යි. මතක ඇතුව මේකෙන් දෙකක් විතරක් ලියන්න. කොටස් ප්‍රශ්නවලදී ඔබ කොටස් ඔක්කොම ටික ලියන්නේ නැහැ. එහෙම ලියුවොත් වෙන්නේ එකක් ලකුණු ලැබෙන්නේ නැහැ වැඩි කොටසක් ලියුවා කියලා. අනිත් පැත්තේ ඔබේ කාලයට ලොකු හානියක් ඔබ විසින්ම කරගන්න. හරි. ඒකත් ඔළුවේ තියාගෙන අපි සාකච්ඡා කිරීමක් කරමු මේ ආණ්ඩුක්‍රම එකින් එක අරගෙන. ඊට කලින් මේ ආණ්ඩුක්‍රම හතර ගැන පොඩි පොදු අදහසක් දුන්නොත් අපි අර මේ පාඩම පටන් ගත්තේ ආණ්ඩු ආකෘති කියන කොටස යටතේ ඉඳලා. අපි ඒකෙදි කිව්වා ආණ්ඩු ආකෘති වර්ග දෙකක් තියෙනවා කියලා. එහෙනම් ආණ්ඩු වර්ග කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපි කිව්වේ රාජ්‍ය බලය පදනම් කරන් ආණ්ඩු වර්ග කරන්නත් පුළුවන්. දෙක අපි කිව්වා විධායක බලය පදනම් කරන් ආණ්ඩු වර්ග කරන්නත් පුළුවන්. රාජ්‍ය බලය කියන්නේ ස්වාධිපත්‍යයනේ. අපි යටතේ ආණ්ඩු වර්ග හතරක් ගැන කතා කරලා තියෙනවා. තවදුරටත් ඒකට සාකච්ඡා කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෙටියෙන් දුන්නොත් ඒ ආණ්ඩු හතර වෙන්නේ ඒකීය සංධීය අර්ධ සංධීය හා සහ සංධීය වශයෙන්. අපි කොටස ගැන ආණ්ඩුක්‍රම හතර ගැනම සාකච්ඡා කරලා අවසන් කරා. ආණ්ඩු ආකෘති පාඩමේ ඊළඟ වැදගත්ම කොටස වෙන්නේ ආණ්ඩු බෙදන්න පුළුවන් මෙන්න මෙහෙමත්. විධායක බලය පදනම් කරා. ඔබ දන්නවා විධායකය කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ආණ්ඩුවක ප්‍රධාන ආයතන තුනක් තියෙනවානේ. එකක් නීති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකය, දෙක නීති ක්‍රියාත්මක කරන විධායකය, තුන නීති විනිශ්චය කරන යුක්තිය පසදලන අධිකරණයනේ. දැන් මෙතන විධායක බලය කියලා අදහස් කරන්නේ විධායකය. රටක විධායකයන් කරන්නේ ව්‍යවස්ථාදායකය හදපු නීති ක්‍රියාත්මක කරන එකනේ. එහෙම ක්‍රියාත්මක කරන විධායකය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් අපිට. ඒකක් දේශපාලන විධායකය, අනික ඔබ දන්නවා ස්ථිර විධායකය. මේ දෙකෙන්ම කරන්නේ නීති ක්‍රියාත්මක කරන එක. හැබැයි නීති ක්‍රියාත්මක කරන ආකාර දෙක වෙනස් වෙනවා. දේශපාලන විධායකය නායකත්වය ගන්නවා. ස්ථිර විධායකයන් රාජ්‍ය සේවයනේ.
ඒ නායකත්වයට අවසාන වශයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය සේවයේ හෙවත් ස්ථිර විධායකයෙකු විසින්. කොහොමවත් පොදුවේ මේ දෙගොල්ලම කරන්නේ නීති ක්‍රියාත්මක කිරීමක්. දේශපාලන විධායකයන් අවශ්‍ය කරන නායකත්වය ගනිද්දී ස්ථිර විධායකයා අවසාන වශයෙන් ජනතාව වෙතේ නීතිය ක්‍රියාත්මක කරනවා. එහෙම දේශපාලන නායකත්වය ගන්න දේශපාලන විධායකය අපිට ප්‍රධාන කොටස් හතරකට බෙදන්න පුළුවන්. දේශපාලන නායකත්වය ගන්නේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක් නම් කැබිනට් ආණ්ඩුක්‍රමයක් කියලා අපි කියනවා. ඉන්නේ ජනාධිපතිවරයෙක් නම් ජනාධිපති විධායකයා. ඒ දෙන්නම ඉන්නවා නම් මිශ්‍ර. එසේ නොවන කෙනෙක් ඉන්නව නම් ඒක පුද්ගල තන්ත්‍රය. දැන් ඒකයි මේකයි සමානයි නේද? එහෙනම් මේ ආණ්ඩුක්‍රම හතර නිර්මාණය වෙන්නේ දේශපාලන විධායකය පදනම් කරගෙන. විධායකය තුළ ඉන්න පුද්ගලයා පදනම් කරගෙන මෙහෙම ආණ්ඩු වර්ග හතරක් අපිට දෙනවා. එහෙනම් මේ පාඩමේ සරල දෙයක් අපෙන් ඉල්ලන්නේ ප්‍රකාශ වෙන්නේ ඒ තමයි විධායකය තුළ ඉන්න කණ්ඩායම හෝ පුද්ගලයා පදනම් කරගෙනයි මේ ආණ්ඩුක්‍රම හතර නිර්මාණය වෙලා තියෙන්නේ. රටක විධායකය වශයෙන් ඉන්නේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක් නම් කැබිනට් ආණ්ඩුක්‍රමයක්. රටක විධායක වශයෙන් ඉන්නේ ජනාධිපතිවරයෙක් නැගේ ජනාධිපති ආණ්ඩුක්‍රමයක්. රටක විධායක වශයෙන් මේ දෙන්නම ඉන්නවනම් අගමැති කැබිනට් ජනාධිපති දෙන්නම ඉන්නවනම් මිශ්‍ර ආණ්ඩුක්‍රමයක්. එසේ නොවන වෙනත් ආණ්ඩුක්‍රමයක් අපි නම් කරන විධායක වශයෙන් ඉන්නේ එසේ නොවන කෙනෙක් නම් රජ කෙනෙක් නම් හමුදා නායකයෙක් නම් අපි කියන ඒවා ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රම කියලා. එහෙනම් මේ ආණ්ඩුක්‍රම හතරම අපිට පොදුවේ අහු වෙන්නේ රටේ තියෙන විධායකය පදනම් කරගෙන. විධායක බලය දරන්නේ කවුද කියන ප්‍රශ්නය මතයි මේ ආණ්ඩුක්‍රම හතර නිර්මාණය කළ තියෙන්නේ. අපි දැන් මෙතන සිට එකින් එක සාකච්ඡා කිරීමක් කරනවා මේ ආණ්ඩුක්‍රමය තුල වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඒක කෙටියෙන් දුන්නේ. ඒතර කැබිනට් ආණ්ඩුක්‍රමය කියන්නේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක් විධායක වශයෙන් හොබවන ආණ්ඩුක්‍රමයක්. ජනාධිපති ක්‍රමයක ජනාධිපතිවරයෙක් මිශ්‍ර ක්‍රමයකේ දෙන්නම ඒක පුද්ගල තන්ත්‍ර ආණ්ඩුක්‍රමයක එසේ නොවන ඕනම කෙනෙක්. එහෙනම් අපි එකින් එක අරගෙන බලමු මේවා තුල තියෙන විස්තර කතරය කොයි වගේද කියලා. ඒ හරහා වැඩි දුරටත් කැබිනට් ක්‍රමය ගැන, ජනාධිපති ක්‍රමය ගැන, මිශ්‍ර ක්‍රමය ගැන, ඒක පුද්ගල තන්ත්‍ර ක්‍රමය ගැන වැඩි අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන් වෙයි. හරි අපි ඉන්න යනවා මුලින්ම පහේ එක කොටසට කැබිනට් ආණ්ඩුක්‍රමයේ දිහාව. හරි. පහේ පළවෙනි කොටස වෙන්නේ කැබිනට් ආණ්ඩුක්‍රමය. අපි කිව්ව විදිහටම මේ ආණ්ඩුක්‍රම පාඩමේදී ඔබට ඕනම ආණ්ඩුක්‍රමයක් දුන්නොත් ඔබ ඉස්සෙල්ලාම හොයන්න ඕන ඒ ආණ්ඩුක්‍රමයේ අයිති වෙන කොටස් දෙක මොකක්ද කියලා. ඒ කියන්නේ ආණ්ඩු ආකෘතියේ ප්‍රධාන කොටස් සාධක දෙකක් තියෙනවානේ. එකක් රාජ්‍ය බලය පදනම් කරා අනික විධායක බලය පදනම් කරා. ඔබට උඩින් දීලා තියෙන ආණ්ඩුක්‍රමය මොකක් වුණත් ඔබ ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන ඒ ආණ්ඩුක්‍රමයේ අයිති වෙන්නේ පළවෙනි කොටසටද දෙවෙනි කොටසටද. ඒක හඳුනා ගැනීම වටින්නේ ඒ හඳුනා ගැනීම හරහා ඔබට උත්තරයක් දෙන්න පුළුවන් ඉස්සරහට යන්න පුළුවන්. දැන් ඔබට හිතන්නකෝ දීලා තියෙන පේපරේ කැබිනට් ආණ්ඩුක්‍රමය කියලා. ඔබ ඉස්සෙල්ලාම කල්පනා කරමු මේකේ උත්තරයට වඩා කැබිනට් ආණ්ඩුක්‍රමයේ අයිති වෙන්නේ අර ආණ්ඩු ආකෘති දෙකෙන් මේ කොටසටද මේ කොටසටද කියලා. කැබිනට් ආණ්ඩුක්‍රමයක් අයිති වෙන්නේ මෙතෙන්ට නෙවෙයි. මෙන්න මෙතෙන්ට. විධායක බලය පදනම් කරගෙන බෙදෙන ආණ්ඩුක්‍රමයක් තමයි කැබිනට් ආණ්ඩුක්‍රමයක් කියන්නේ. එහෙනම් උත්තරේ ටික ගන්න පහසුයි ඔබ මේක හඳුනා ගත්තනම් ඉස්සෙල්ලාම. දැන් අපි යනවා එහෙනම් මේක හඳුනා ගන්න. විධායක බලය පදනම් කරගෙන ආණ්ඩු වර්ග කරද්දී අහුවෙන පළවෙනි එක වෙන්නේ කැබිනට් එක. ඇත්ත. කැබිනට් ආණ්ඩුක්‍රමයක් කියලා අපි අදහස් කරන්නේ රටේ විධායක බලය අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක් වෙත අගමැතිවරයෙක් ඉන්නෝ එයා ප්‍රමුඛත්වයේ තියලා තවත් අමාත්‍යරු ටිකක් කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. එහෙම රටේ විධායක බලය අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් අතර බෙදිලා ගිහිල්ලා නම් එහෙම ආණ්ඩුක්‍රමයක් අපි නම් කරනවා කැබිනට් ආණ්ඩුක්‍රමයක් කියලා. එහෙනම් රටේ විධායක බලයෙහිවත් නීති ක්‍රියාත්මක කිරීම තුළ ඒ නායකත්වය හොබවන්නේ අගමැතිවරයෙකුත් ඔහුට සහායට ඉන්න කැබිනට් මණ්ඩලයකුත්. එහෙමනම් ඒක කැබිනට් ආණ්ඩුක්‍රමයක්. ඒක හඳුන්වන්න තවත් නම් කීපයකුත් තියෙනවා. කැබිනට් ආණ්ඩුක්‍රමය කියලා විතරක්ම අහන්න නැති වෙන්න පුළුවන්. මේ නම් වලින් අහන්නත් පුළුවන්. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය කියන්නේත් කැබිනට් ආණ්ඩුක්‍රමයට තවත් නමක්. ඊට අමතරව
මේක මෙහෙමත් අහන්න පුළුවන්. වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය කිව්වත්, වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමය කිව්වත්, කැබිනට් ආණ්ඩු ක්‍රමය කිව්වත් ඒ සියල්ලගේම ගොඩනැගෙන ආණ්ඩු ක්‍රමයේ අදහස එකයි. පොදුවේ අර්ථකථනයක් දුන්නොත් කැබිනට් ආණ්ඩු ක්‍රමයක් නැත්නම් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් නැත්නම් වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ විධායක බලය අගමැතිය ඇතුළු කැබිනට් මණ්ඩලයක් වෙත බෙදා හැර ඇති ආණ්ඩු ක්‍රමයක්. ඒ ආණ්ඩු ක්‍රම ඉස්සෙල්ලාම ලෝකෙට හඳුන්වා දුන්නේ මෙහෙන් කියලා තමයි කියවෙන්නේ. කොහෙන්ද? ඒ මහා බ්‍රිතාන්‍යය. මහා බ්‍රිතාන්‍ය 1688 ඇති වුණු ඉංග්‍රීසි විප්ලවයක්. උත්කෘෂ්ඨ විප්ලවයක්. ඒ විප්ලවයේදී අපි සඳහන් කරන විප්ලවයේ මූලිකව ලේ නොසෙල්ලූ විප්ලවයක්. කියන්නේ ලේ හෙලවුන්නේ මේක අභ්‍යවදනය කරපු විප්ලවයක්, අරගලයක් නෙවෙයි. මේක මතවාදී අරගලයක්. විශේෂයෙන් මේ කාල වෙනකොට මහා බ්‍රිතාන්‍ය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ඉස්මතු වෙමින් තිබ්බා. හැබැයි රටේ තිබුණේ පැරණි ආණ්ඩු ක්‍රමයක් විතර රාජාණ්ඩු ක්‍රමයක්. ඒ අනුව ගැටුමක් ඇති වෙනවා පැරණි රාජාණ්ඩුවාදීන් සහ ගොඩනැගින්න ආපු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් අතර. ජනතාවට ඒ කට්ටිය තමන්ගේ ආණ්ඩු ක්‍රමයේ සාධාරණත්වය ඉදිරිපත් කරනවා. අවසානයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය කරා. ඔවුන් විසින් තමයි මේ කැබිනට් ආණ්ඩු ක්‍රමය ගොඩනගන්නේ. ඒ අනුව 1688 උත්කෘෂ්ඨවත් ඉංග්‍රීසි විප්ලවයෙන් පස්සේ මහා බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් ගොඩනගනවා කැබිනට් ආණ්ඩු ක්‍රමය. ඒතර එතනින්ම තේරෙන්න ඕනේ මේ ආණ්ඩු ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕන. ඉස්සරහට ඒක අහුවේ. කොහොමවත් ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් තමයි මේ කැබිනට් ආණ්ඩු ක්‍රමය නිර්මාණය කරන්නේ. පස්සේ මහා බ්‍රිතාන්‍ය ගොඩනැගුණ අධිරාජ්‍යවාදයක්. ඔබ දන්නවා අපේ රටත් මහා බ්‍රිතාන්‍යයෙන් අල්ල ගන්න 1796 දී ලංකාවට ඇවිල්ලා. එහෙම ආපු මහා බ්‍රිතාන්‍යයන් ලෝකෙටම ගියා. තමන්ගේ අධිරාජ්‍යවාදී පාලනය අරගෙන. එහෙම ගිහලා ලෝකයේ රටවල් බර ගාණක් ඔවුන් විසින් අල්ල ගන්නවා. එහෙම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ගොඩනැගීමත් එක්ක ඔවුන් විසින් ඒ අල්ලගත්ත යටත් විජිතයන් වලට මේ කැබිනට් ආණ්ඩු ක්‍රමයන් ප්‍රදානය කරා. ඒකත් එක්ක තමයි මේක ලෝකේ පුරා ව්‍යාප්ත වුනේ. එහෙනම් මහා බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙච්ච කැබිනට් ආණ්ඩු ක්‍රමය සමස්ත ලෝකේ පුරා ප්‍රචාරණය කරනවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින්. ඒ අනුව වර්තමානයේ අද වෙදි බොහෝමයක් රාජ්‍යයන් වල මේ කියන කැබිනට් ආණ්ඩු ක්‍රමය අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව උදාහරණ අපිට දෙන්න පුළුවන් මහා බ්‍රිතාන්‍ය තවමත් තියෙන කැබිනට් ආණ්ඩු ක්‍රමයක්. ඊට අමතරව අසල ඉන්දියාවේ, අමතරව ජපානයේ, නව ශ්‍රීලන්තයේ, ඕස්ට්‍රේලියාව ආදී බොහෝමයක් රාජ්‍යයන් වල අද වෙදි කැබිනට් ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් සරලවම කැබිනට් ආණ්ඩු ක්‍රමයක් කියන්නේ රටේ විධායක බලය අගමැතිය ඇතුළු කැබිනට් මණ්ඩලයක් විසින් හොබවන ආණ්ඩු ක්‍රමයක්. එහෙනම් ඔබ තමයි කැබිනට් ආණ්ඩු අපිට දෙන්න පුළුවන් නිර්වචනයක් විදියට කොහොම වුණත් කැබිනට් ආණ්ඩු ක්‍රමය තවදුරටත් හඳුනාගන්නේ මේකේ තියෙනවා ලක්ෂණ ටික. ඒ කියන්නේ නිර්වචනයේ ප්‍රමාණවත් නැහැ කැබිනට් ආණ්ඩු ක්‍රමය හඳුන්වන්න. ඒක නිසා අපි කැබිනට් ආණ්ඩු ක්‍රමය ගැන තියෙන ලක්ෂණ ටික සාකච්ඡා කරලා මේ ආණ්ඩු ක්‍රමය සම්බන්ධව සමස්ත අදහසම තේරුම් ගන්න උත්සාහ කරමු. එහෙනම් අපි මෙතන සිට උත්සාහ කරනවා කැබිනට් ආණ්ඩු ක්‍රමය හා බැඳුණු ලක්ෂණ ටික සාකච්ඡා කරන්න. එතනින් පස්සේ කැබිනට් ක්‍රමය ගැන සමස්ත අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හරි. මේ ලියලා අවසන් වුණේ කැබිනට් ආණ්ඩු ක්‍රමයේ තුල තියෙන මූලික ලක්ෂණ කීපයක්. මුලින්ම ලක්ෂණ ටික අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න වෙනවා. පොඩ්ඩක් සරලව කිව්වොත් ඔබට දීපු ටියුට් එකේ තියෙන මේ ලක්ෂණ ටික මාත් එක්ක පාඩම් කරගෙන යමු. සහ පස්සේ තවදුරටත් මේක පාඩම් කරලා තියාගන්න. කැබිනට් ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. එක වෙන්නේ දිත්ත විධායකයක් කියනවලු ව්‍යස්සදායකයේ තුලින් විධායකයේ තේරීපත් වෙනවාලු රාජ්‍ය නායකයා සහ ආණ්ඩු නායකයා පැහැදිලිව බෙදා වෙන් කර ගන්න පුළුවන්ලු විධායකය විසින් ව්‍යස්සදායකයට වගකීමක් සිද්ධ කරනවලු දේශපාලන පක්ෂ අනිවාර්ය වෙනවලු ප්‍රජාතන්ත්‍රවාදී හා ස්ථාවර ආණ්ඩු ක්‍රමයක් පවතිනවාලු අකාර්යක්ෂම ආණ්ඩු ක්‍රමයකුත් තිබෙනවලු. ඔන්න ලක්ෂණ ටික තමයි කැබිනට් ආණ්ඩු ක්‍රමයේ මූලික ලක්ෂණ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අපි එකින් එක සාකච්ඡා කරලා බලමු මේ සම්බන්ධව වැඩිදුරටත් අදහසක් ගැනීම සඳහා. පළවෙනි එක තියෙන්නේ කැබිනට් ක්‍රමයක තියෙන දිත්ත විධායකයක්. අදහස් කරන්නේ දිත්ත කියන එකෙන් දෙකක් කියන එකනේ. ඒ අනුව විධායකයන් දෙකක් පවතිනවලු. අපි කැබිනට් ආණ්ඩු ක්‍රමයක් කියලා හැඳින්වුවේ අගමැතිය ඇතුළු කැබිනට් මණ්ඩලයක් විසින් විධායක බලය හොබවන ආණ්ඩු ක්‍රමයක් නේ. ඔබට හිතෙනවා එතකොට විධායක දෙක වෙන්නේ එකක් අගමැති අනික කැබිනට් මණ්ඩලය වෙන්න ඇති. හැබැයි
ඒ අදහස බොරු. විධායකයන් දෙක වෙන්නේ අගමැතිවරයවත් කැබිනට් මණ්ඩලයවත් එහෙම වෙන් කරාම නෙවෙයි. විධායකයන් දෙක වශයෙන් අපි එක හඳුන්වනවා මෙන්න මේ විදියට. එකක් නමක් දෙනවා අපි සත්‍ය විධායකය කියලා. දෙක අපි නම් කරනවා නාමික විධායකය කියලා. ඔය දෙක තමයි කැබිනට් ක්‍රමයක අපිට දකින්න පුළුවන් වෙන විධායක අංශ දෙක. සත්‍ය විධායකය අපි තානමක් දෙනවා මේකට නියම විධායකය කියලා. කැබිනට් ආණ්ඩුක්‍රමයේ දුන නියම විධායක බලය හම්බ වෙන්නේ මෙයාට. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට. ඒකයි අපි කියන්නේ සත්‍ය විධායකය නියම විධායකය කියලා. මොකද සැබෑ විධායක බලය හම්බ වෙන්නේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයකට නිසා. දැන් ඊළඟ බරපතල ප්‍රශ්න වෙන්නේ දැන් විධායකයේ එතෙන්ට ආයතු වුණාම මේ කියපු අගමැති කැබිනට් මණ්ඩලය කවුද නාමික විධායකයා වශයෙන් හඳුන්වන්නේ? මේ වචනේම තියෙනවා නාමික විධායක බලයක් නැහැ. නමුත් නාමට විතරක් ඉන්න විධායකයා. ඒ විධායකයා අපිට නිශ්චිතව මෙන්න මේක කියලාම දෙන්න බෑ. මේකට පොඩි කතාවක් තියෙනවා. ඔය කැබිනට් ආණ්ඩුක්‍රමයේ ආරම්භුනේ අපි කිව්වේ මහා බ්‍රිතාන්‍යය කියලානේ. මහා බ්‍රිතාන්‍යය තුළ මේ ආණ්ඩුක්‍රමය හඳුන්වා දුන්නේ 1688 උත්කෘෂ්ඨ විප්ලවයෙන් පස්සේ කියලාත් අපි කිව්වනේ. විප්ලවය ඇති වුණේ කණ්ඩායම් දෙකක් අතර. රාජාණ්ඩුවාදීන් සහ ප්‍රජාතන්ත්‍රවාදීන් අතරනේ. ප්‍රජාතන්ත්‍රවාදීන් ජයග්‍රහණය කරා ඔවුන් විසින් ප්‍රදානය කරා කැබිනට් ආණ්ඩු ක්‍රමය. හැබැයි මහා බ්‍රිතාන්‍ය තුල කාලයක් පුරා තිබුණේ රාජාණ්ඩු ආණ්ඩු ක්‍රමයක්. රාජාණ්ඩු ක්‍රමයක් තිබෙන නිසා ඔවුන්ට ජනතාවට බ්‍රිතාන්‍ය වැසියන්ට රජු ගැන පුදුම විශ්වාසයක් තිබ්බා. ආණ්ඩු ක්‍රමය සම්බන්ධවට වඩා රජු ගැන පොඩි පැහැදීමක්, භක්තියක්, ගරුත්වයක් තිබ්බා. මොකද ඔවුන් පිළිගත්තා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ගොඩනගන්න මූලික වුණේ රජු කියන එක. රජු හෝ රජින. කිරීටය. ඒ රජු හා රජිනට ඒ ගරුත්වය දෙන්න ඕන නිසාම ඔවුන් විසින් මොකද්ද කරේ? කැබිනට් ආණ්ඩුක්‍රමය හැඳුන්වා දුන්නා. රජු සාමූලික ආණ්ඩුක්‍රමයෙන් අයින් කරන්න තීරණය කරේ නෑ. ඒ ආණ්ඩුක්‍රමයේ ගොඩනගපු අය මේ රජුත් පැත්තකින් තියාගත්තා. රජුට තමයි ඒ අනුව නාමික විධායකය දුන්නේ බ්‍රිතාන්‍ය ඇතුලේ. එහෙනම් පැහැදිලි වෙන්න ඕන නාමික විධායකයක් ස්ථාපිත කරේ ඇයි කියලා. ඇත්තම ආණ්ඩුක්‍රමය මෙහෙවන්න අගමැති කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණවත්. හැබැයි නාමික විධායකයක් ස්ථාපිත කරන්නේ අර බ්‍රිතාන්‍ය වැසියන්ගේ රජවාසල සම්බන්ධ වෙච්ච දැඩි විශ්වාසය ඕනකම නිසා. ඔවුන්ට රජු සහමුලින් ආණ්ඩුක්‍රමෙන් ඈත් කරන්න බැරි වුණා. ඒ නිසා තමයි ඔවුන් නිර්මාණය කරන්නේ මෙහෙම දූරයක්. කොහොම වුණත් රජු තමයි බ්‍රිතාන්‍ය නාමික විධායකය. හැබැයි මේක ලෝකයට යද්දී ව්‍යාප්ත වෙද්දී නාමික ධූරයන් වෙනස් වෙන්න පටන් ගත්තා. ගැටලුවක් නැහැ. මොකද නාමික විධායකයට සැබෑ විධායක බලය හිමි වෙන්නේ නැහැ. ඒ නිසා රජු කෙනෙක් වෙන්නත් පුළුවන් මහා බ්‍රිතාන්‍ය වගේ. හැබැයි ජපානයේ ඉන්නේ අධිරාජ්‍යයක. ඉන්දියාවේ ඉන්නේ අපි දන්නවා ජනාධිපතිවරයෙක්. මේ කියන ඕනම ධූරයක් නාමික විධායක බවට පත් වෙන්න පුළුවන්. රජු කියන්නේ රජු හෝ රජින වෙන්න පුළුවන්. අද අපි කියනවා කිරීටය කියලා. අද අධිරාජ්‍යයක ජනාධිපතිවරයෙක් වෙනත් ඕනම තනතුරක් පත් කරන්න පුළුවන් නාමික විධායකයක් විදියට. දැන් උදාහරණයක් කිව්වොත් අපේ රටෙත් ආණ්ඩුක්‍රමයක් තිබ්බ සෝල්බරි ආණ්ඩුක්‍රමය කියලා අහලා ඇති. ඒක ඇතුළේ නාමික විධායක වශයෙන් හැඳින්වෙන්නේ අග්‍රාණ්ඩුකාරවරයෙක්. එතකොට එකකින් පැහැදිලි වෙනවා නාමික විධායකය වෙනස් වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. අදහස වෙන්නේ විධායකයන් දෙකක් තිබෙනවාය. ඒ දෙක වෙන්නේ සත්ත්ව විධායකය සහ නාමික විධායකය කියන එකයි. සත්ත්ව විධායකය වෙන්නේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය. උන්ට තමයි සැබෑ විධායක බලය හම්බ වෙන්නේ. හැබැයි නාමික විධායකයෙකුත් ඉන්නවා. අර බ්‍රිතාන්‍ය ආවාසයෙන් ආපු නිසා, ආශ්‍රයෙන් ආපු නිසා ඔවුන් විසින් රජු කියන නාමික විධායකයක් ස්ථාපිත කරා. පස්සේ කැබිනට් ක්‍රමයත් එක්ක මේක සම්ප්‍රදායික විදිහට ඉස්සරහට ගියා. දැන් එතකොට කැබිනට් ආණ්ඩුක්‍රමයක් ඇතුළේ කියන ද්විත්ව විධායකයන් දකින්න පුළුවන්. එහෙනම් කෙටියම කිව්වොත් විධායකයන් දෙක වෙන්නේ සත්ත්ව විධායකයත් නාමික විධායකයත්. හරි. ඒක තමයි පළවෙනි ලක්ෂණයේ තේරුම් බවට පත් වෙන්නේ. අපි යනවා දෙවෙනි ලක්ෂණයට. ඒකේ තියෙනවා මෙහෙම කතාවක්. ව්‍යවස්ථාදායකයේ තුලින් විධායකයේ තේරීපත් වීම. දැන් ඔළුවේ මැරුණු චිත්‍ර දෙකක්. එකක් තමයි ව්‍යවස්ථාදායකයක් ගැන කියවෙනවා. ව්‍යවස්ථාදායකය කියන්නේ පාර්ලිමේන්තුවටනේ. අපි ජනප්‍රිය වචනේ පාවිච්චි කරමු. තව එකක් කියනවා විධායකය කියලා. දැන් ප්‍රශ්නයක් තියෙනවා කැබිනට් ක්‍රමයක විධායකයන් දෙන්නෙක් ඉන්නවා. එහෙම හිටියට සැබෑ විධායක බලය හම්බ වෙන්නේ
සත්ත්ව විදායක නිසා අපි මෙතනදී තෝරනවා මේ කියන්නේ සත්ත්ව විදායක ගැන කියලා. හරි. එහෙනම් මොන්න අපි දෙක වෙන් කරගත්තා. එකක් ව්‍යස්තාදායකයේ දෙක සත්ත්ව විදායකයේ නැත්නම් අපිට දාන්න පුළුවන් මෙතනදී අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය කියලා. හරි. අපි දැන් වාක්‍ය තේරුම් බලමු. ව්‍යස්තාදායකයේ තුලින්ලු විදායකයේ තේරීපත් වෙන්නේ. තව විදිහකින් කිව්වොත් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ තේරීපත් වෙන්නේ ව්‍යස්තාදායකයේ තුලින් කියලායි කියවෙන්නේ. එහෙනම් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ තේරීපත් වෙන්නේ මහ ජනතාවගේ ඡන්දේ නෙවෙයි. අරකට දාගන්න පැහැදිලිව අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ තේරීපත් වෙන්නේ මහ ජනතාවගේ ඡන්දයකින් නෙවෙයි. ඔවුන් තේරීපත් වෙන්නේ පාර්ලිමේන්තුවේ ඡන්දයක් කරා. ජනතාව ඉස්සෙල්ලාම ඡන්දය දීලා තෝරන්නේ පාර්ලිමේන්තුවක්. මේ කැබිනට් ක්‍රමයක වෙන සිද්ධිය මේ කියන්නේ. හිතන්නේ මේ ජනතාව කියලා. ජනතාව තමන්ගේ ඡන්දය වර්ණය හරහා තෝරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු. අපි තුන් මෙහෙම මේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු 100ක්. ඔන්න ඔය 100 අතරින් තමයි පස්සේ අගමැති කැබිනට් මණ්ඩලයේ තේරීපත් වෙන්නේ. අපි දන්නවා දැන් 100ක් නම් මේ පක්ෂ වලට බෙදලා යනවා. අපි හිතමු පක්ෂ දෙකක් තිබ්බ කියලා. මේක A පක්ෂය, අපි හිතමු මේක B පක්ෂය කියලා. A පක්ෂයට ආසන 60ක්, B පක්ෂයට ආසන 40ක්. කොහොම බෙදලා ගියා කියලා. හරි. දැන් ජනතාව ඡන්දෙ දුන්නා. පාර්ලිමේන්තුවත් තේරුවා 100කින් සකස් වෙච්ච. ඒ 100 බෙදලා ගියා A පක්ෂයට 60කුත් B පක්ෂයට 40ක් විදියට. දැන් ඔයිට පස්සේ තමයි අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය තෝරන්නේ. ඒ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ තෝරන නිර්ණායක දෙකක් තියෙනවා. ආකාර දෙකක් තියෙනවා. එක්කෝ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය තෝරන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ බහුතර ආසන දිනු පක්ෂයෙන්. මෙතන ඉස්සෙල්ලාම තෝරන්න අගමැතිවරයා. මුලින්ම තෝරන්න අගමැති එහෙනම්. අගමැති තෝරන්න පුළුවන් බහුතර ආසන දිනු පක්ෂය ඇතුලේ. දැන් මෙතන බැලුවොත් නම් බහුතර ආසන දිනා තියෙන්නේ ඒ පක්ෂය. ඒතර ඒ පක්ෂයට පුළුවන් තමන්ගේ අගමැතිවරයාව තෝරන්න. ඒ අනුව ඒ පක්ෂ නායකයා අපි තුන් මෙයා කියලා. මෙන්න මෙයා තෝරනවා රටේ අගමැති විදියට. යම් හේයකින් කිසිම පක්ෂයකට බහුතරයක් ගන්න බැරුණා කියලා හිතන්නකෝ. බහුතරය කියන්නේ 50 නෙවෙයි 51 වෙන්න ඕන. දෙකෙන් එක වෙන්න එපා. 100ක් නම් 51 තමයි ඊට වැඩි ප්‍රමාණය තමයි බහුතරය කියන්නේ. හිතන්නකෝ A සහ B අතර 50-50 බෙදලා ගියා කියලා. කාටවත් බහුතරයක් නැහැ. එතකොට බහුතර ආසන වලින් අගමැති තෝරන්න විදියක් නැතුව යනවා. අන්න දෙවෙනි ක්‍රමය එතකොට පාවිච්චි කරනවා. දෙවෙනි ක්‍රමයෙන් කියන්නේ බහුතර ආසන දිනු පක්ෂයේ නායකයා අගමැති වශයෙන් පත් කරන්න බැරි නම් මොකද කරන්නේ? බහුතර විශ්වාසය තුලින් අගමැතිවරයා තෝරනවා. ආසන බලන්න එතන බලන්නේ බහුතරය විශ්වාස කරන්නේ කාටද? කවුරු ගැනද? එයාව තෝරලා අගමැති වශයෙන් පත් කරනවා. ඊට පස්සේ මේ ආකාර දෙකෙන් ඕනම ආකාරයකින් අගමැතිපත් වෙන්න පුළුවන් නේ. එහෙනම් අගමැති ඉස්සෙල්ලාම තේරුණා. අගමැති තේරුණාට පස්සේ එයාගේ අභිමතයේ පරිදි එයාගේ අමාත්‍ය මණ්ඩලය නැත්නම් කැබිනට් මණ්ඩලය හදා ගන්න පුළුවන්. වැදගත්ම දේ අගමැති කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට පිටින් එන්න බෑ. අගමැතිවරයාත් කැබිනට් මණ්ඩලයත් ඔක්කොම තේරීපත් වෙන්න ඕන පාර්ලිමේන්තුව ඇතුලේ. දැන් කතාව හරියනවා. ව්‍යස්තාදායකයේ තුලින් තමයි විධායකයෙක් වෙච්ච සත්ත්ව විධායක වෙච්ච අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පත් වුනේ. ඒකෙදි වැදගත්ම දේ අගමැති තමයි මුලින්ම පත් වෙන්නේ. අගමැති පත් වෙන ආකාර දෙකයි. එක්ක බහුතර ආසන දිනු පක්ෂ නායකයා පත් වෙන්න පුළුවන්. කාටවත් බහුතර ආසන නැත්තම් බහුතර විශ්වාසයෙන් පත් වෙන්නත් පුළුවන්. අගමැති පත් වුණාට පස්සේ එයාගේ අභිමතයේ පරිදි කැබිනට් මණ්ඩලය තෝරනවා. කොහොමයි මේ කියන කැබිනට් ආණ්ඩුක්‍රමයක් ඇතුලේ විධායකයව අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය තෝරන්නේ. එහෙනම් ඔවුන්පත් වෙන්නේ ජනතාවගේ ඡන්දයකින් නෙවෙයි ව්‍යස්තාදායක නැත්නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් ලැබෙන ඡන්දයක් හරහා. ඒක තමයි එහෙනම් දෙවෙනි ලක්ෂණය බවට පත් වෙන්නේ. හරි අපි යනවා තුන්වෙනි ලක්ෂණය ගැන සාකච්ඡා කිරීමක් කරන්න. තුන්වෙනි ලක්ෂණය හොඳට බලන්න. ඒක කියවෙනවා රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ නායකයා බෙදන්න පුළුවන්. පැහැදිලිව. ඒතර නායකයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රාජ්‍ය නායකයා දෙවන්නා තමයි ආණ්ඩුවේ නායකයා. හරි. අපිට දැන් මේ දෙකට දාන්න වෙන නායකයෝ දෙන්නේ. රාජ්‍ය සම්බන්ධව රාජ්‍ය නියෝජනය කරන නායකයෙක් ඉන්නවා.
ආණ්ඩුව සම්බන්ධව ආණ්ඩුව නියෝජනය කරන නායකයෙක් ඉන්නවා. රාජ්‍ය අපි දකින විදිහට අචේතනිකයි නේද දරුවෝ. අජීවී ආයතනය. රාජ්‍ය එහෙනම් නාම මාත්‍රිකයි. එහෙනම් රාජ්‍ය නායකයා බවට පත් වෙන්නේ නාමික විධායකය. මහා බ්‍රිතාන්‍යයේ නම් රාජ්‍ය නායකයා වෙන්නේ රජු හෝ රැජින. ඉන්දියාවේ නම් ජනාධිපති රාජ්‍ය නායකයා වෙන්නේ. ජපානයේ නම් අධිරාජ්‍යයා තමයි රාජ්‍ය නායකයා වශයෙන් පත් වෙන්නේ. එහෙනම් කාරණේ පැහැදිලි. නාමික විධායකය කියලා අදහස් කරන්නේ රාජ්‍ය නායකයා නැත්නම් රාජ්‍ය නායකයා තමයි නාමික විධායකයෙක් බවට පත් වෙන්නේ. ආණ්ඩුවේ නායකයා ඉතුරු කෙනා අගමැතිවරයා. කැබිනට් මණ්ඩලය නෑ. අහන්නේ නායකය ගැනනේ. ඒතර ආණ්ඩුවේ නායකයා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ආණ්ඩුවේ නායකයා වෙන්නේ අගමැතිවරයා. කාර්යයන් කරද්දී නැත්නම් මේ නාමික විධායකයේ සහ අගමැතිවරයා වෙන සත්ත්ව විධායකය තමන්ගේ කාර්යයන් බෙදා ගනිද්දී කාර්යයන් කරන්නේ මෙහෙමයි. නාමික විධායකය තමයි අවසාන වශයෙන් කාර්ය කරන්නේ. හැබැයි අගමැතිවරයා තමයි ඕනෑම කාර්යකදී උපදෙස් දෙන්නේ. අපි හිතමු මෙහෙම යම් කාර්යයක් කරන්න උපදෙස් දෙනවා. අපි හිතමු පාර්ලිමේන්තු විසිරුවා හරියා කියලා. පාර්ලිමේන්තු විසිරුවා හරින උපදෙස් දෙන්නේ අගමැති. ඒ උපදේශය ලැබුණයින් පස්සේ ඒක ක්‍රියාත්මක කරන නාමික විධායකයා. එතන බලවත් වෙන්නේ උපදෙස් දෙන කෙනා. ඒ කියන්නේ අගමැතිවරයා නාමික විධායකයේ උපදෙස් මත ඒක ක්‍රියාත්මක කිරීම පමණයි කරන්නේ. ඒකයි යාට අපි නාමික විධායකය කියලා කියන්නේ. අනිත් වැදගත්ම කාරණේ තමයි නාමික විධායක නැත්නම් රාජ්‍ය නායකයා විසින් තමයි අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පත් කරන්නේ. දැන් අපි කියවනේ තෝරන්නේ ව්‍යවස්ථාදායකයන් කියලා. ඔවුන්ට පත්වීම ලිපිය දෙන්නේ රාජ්‍ය නායකයා නැත්නම් නාමික විධායකයා. ඒක තමයි නාමික විධායකයා සිදු කරන වැදගත්ම කාර්යය. මොකද්ද ඒ තමයි අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පත් කිරීම සිද්ධ කරන්නේ නාමික විධායකයා. ඒ කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ නම් අගමැතිවරයා ව්‍යවස්ථාදායකය තුලින් තේරුවට පත්වීම ලිපිය දෙන්නේ ඒ රටේ රැජින. ඉන්දියාවේ නම් ව්‍යවස්ථාදායකය තුලින් අගමැතිවරයා තේරුවට එයාට පත්වීම දෙන්නේ ජනාධිපතිවරයා විසින්. එහෙනම් නාමික විධායකයන් කරන වැදගත්ම කාරණය තමයි ආණ්ඩුව පත් කිරීම. තේරීම නෙවෙයි තේරීම කරන්නේ ව්‍යවස්ථාදායකයන්නේ. පත් කිරීමයි කරන්නේ. ඒ හැරුණම රාජ්‍ය නායකයා බොහෝ විට කරන්නේ අගමැති ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක කිරීම. ඔන්නක තමයි කැබිනට් ආණ්ඩුක්‍රමයක තියෙන තුන්වෙනි ලක්ෂණයෙන් පැහැදිලි කරන්නේ. රාජ්‍ය නායකයා නාමික විධායකය, ආණ්ඩුවේ නායකයා අගමැතිවරයා. කාර්යයන් කරද්දී අගමැති උපදෙස් දෙනවා. නාමික විධායකයා කාර්යයන් ටික අවසාන වශයෙන් කරනවා. වැදගත්ම දේ අගමැති කැබිනට් මණ්ඩලය තෝරන්නේ ව්‍යවස්ථාදායකින් උනාට පත් කරන්නේ නාමික විධායකයේ හැරෙන්නට නාමික විධායකය කරන්න අගමැතිගේ උපදෙස් ක්‍රියාත්මක කරන. ඒ නිසා බලවත් වෙන්නේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය. ඒක තමයි තුන්වෙනි ලක්ෂණය. අපි යනවා එහෙනම් ඊළඟ එකට හතරවෙනි ලක්ෂණය සාකච්ඡා කරමු. හතරවෙනි කාරණේ කියනවා පැහැදිලි කාරණයක්. ව්‍යවස්ථාදායකයේ විසින් ව්‍යවස්ථාදායකයට වගකීමක් සිදු කරනවා. ආයි අපිට ගන්න වෙනවා විධායකය. අපි ගන්නවා සත්ත්ව විධායකය. එයානේ ගන්න වෙන්නේ ඒක අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය. ආයි කියනවා ව්‍යවස්ථාදායකයට වග කියනවා. අපිට ගන්නවා නැවත පාර්ලිමේන්තුව. ව්‍යවස්ථාදායකය. නැත්නම් පාර්ලිමේන්තුව. හරි. වගකීමක් කියලා කියවෙනවා. වගකීම යන්නේහි අදහස උත්තරයක් දුන්නොත් උත්තර දීමට නැත්නම් පිළිතුරු දීමට දැඩි සිටීම තමයි වගකීම කියන එකෙන් අදහස් කරන්නේ. දැන් වචනය ආයි පාරක් කියවන ලක්ෂණය විධායකයේ විසින් ව්‍යවස්ථාදායකයට වග කියනවා. වග කියන්නේ කවුද? කාටද? මෙන්න මෙතනින් මෙතෙන්ට. මේ සප්ත විධායකයන් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය වග කියනවා මේ පාර්ලිමේන්තුවට උත්තර දෙන්න බැඳිලා තියෙනවා. හේතුවක් තියෙනවා. අපි දන්නවා. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ තීරීපත් උනේ කොහෙන්ද? පාර්ලිමේන්තුවෙන් නේද? පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසයෙන් හරි දැන් බහුතර ආසන දිනු පක්ෂයෙන් හරි අගමැති කැබිනට් මණ්ඩලයේ තේරුවනේ. ඒ තෝරන්නේ බහුතර විශ්වාසයක් ඇතුව. රටේ නීති සම්පාදනයේ නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හරි නායකත්වයක් දේවි කියන විශ්වාසය ඇතුව. ඊට පස්සේ ඒ පත් කරයින් පස්සේ ව්‍යවස්ථාදායකයේ මේ කියන සත්ත්ව විධායකය
හැම වෙලෙම සත්ත්ව විදායකය ව්‍යස්ථාදායකයේ මතය රඳා පවතින්නේ. ඒ කියන්නේ ව්‍යස්ථාදායකයට පුළුවන් මේ කියන සත්ත්ව විදායකයට බලපෑම් කරන්න. යම් හේකින් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ තමන් කරන කාර්යයන් ගැන පාර්ලිමේන්තුවට වග කියන්නේ නැත්තම් උත්තර දෙන්නේ නැත්තම් ගොඩනගන ප්‍රශ්නයකදී අගමැති කැබිනට් මණ්ඩලයකින් පලා යනවා නම් ව්‍යස්ථාදායකයට පුළුවන් ඒ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඒ දූර වලින් අයින් කරන්න පවා. ආකාර තුනක් මේ කැබිනට් ක්‍රමයක කියවෙනවා. එකක් තමයි විශ්වාස භංග යෝජනාවක් සම්මත කරලා විශ්වාසය භංග කරා පාර්ලිමේන්තු විශ්වාසය කැඩුවා උත්තර දෙන්න බැඳිලා නැහැ. එහෙම හිතලා පාර්ලිමේන්තුවේ බහුතරයකට පුළුවන් මේ බහුතර විශ්වාස භංගයක් ගෙනල්ලා අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ දූර වලින් ඉවත් කරා. එසේ නොවන විට විසර්ජන පනත නැත්නම් අපි කියන වාර්ෂික අයවැය ඒක පරාජයටපත් කිරීම හරහා අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් රාජාසන කතාව හේවත් මංගල ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පරාජයටපත් කරලා අයින් කරන්න පුළුවන්. ඔය ආකාර තුනෙන් පාර්ලිමේන්තුවට ඉන්න ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුළුවන් අගමැති කැබිනට් මණ්ඩලයේ දූර වලින් අයින් කරන්න. ඒ කියන්නේ පැහැදිලිවම අගමැති කැබිනට් මණ්ඩලයේ තමන් කරන සෑම කාර්යයක් ගැනම පාර්ලිමේන්තුවට ඉදින් කිව්වොත් වග කියන්න ඕන. වග කීමෙන් පලා ගියොත් තමයි මේ ආකාර තුන පාර්ලිමේන්තුව විසින් පාවිච්චියට ගන්නෙ. එහෙම පාවිච්චිට අරගෙන මේකේ අගමැති කැබිනට් මණ්ඩලයේ දූර වලින් අයින් කරන්නත් පුළුවන්. යනුව විශ්වාස භංගයක් සම්මත කරලා වාර්ෂික අයවැය පරාජයටපත් කරලා ආණ්ඩුව පැත්තලා ඉස්සෙල්ලාම කියන මංගල ප්‍රතිපත්ති ප්‍රකාශන පරාජයටපත් කළා අගමැති කැබිනට් මණ්ඩලයේ දූර වලින් අයින් කරන්න හැකියාව තියෙනවා. එහෙනම් වැදගත්ම දේ කැබිනට් ආණ්ඩුක්‍රමයක බලවත් වෙනවා පාර්ලිමේන්තුව. ඒකනේ මේකට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය කියලා කියන්නේ. මොකද විධායකයේ කේන්ද්‍රගත වෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට පුළුවන් විධායකයට බලපෑම් කරන්න. ඒක නිසා අපි කැබිනට් ආණ්ඩුක්‍රමයක් හඳුන්වනවා පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත්ත ආණ්ඩුක්‍රමයක් විදියට. එහෙනම් මේ කතා කරේ හතරෙන් ලක්ෂණය ගැන එකකින් කියුනේ විධායකයේ විසින් ව්‍යස්ථාදායකයට වග කියන්න ඕන කියලා. නැත්නම් උත්තර දෙන්න බැඳිලා ඉන්නවා කවුද අගමැති අතුරු කැබිනට් මණ්ඩලය කාටද ව්‍යවස්ථාදායකයට. එහෙම අනිවාර්යෙන් කරන්න ඕනද? ඔව්. නොකළොත් වග නොකියුවොත් පාර්ලිමේන්තුවට පුළුවන් මෙයාලා සම්බන්ධව තීරණයක් ගන්න. හරි අපි කතා කරේ ඒ හතරවෙනි ලක්ෂණය ගැන. අපි යනවා ඊට පස්සේ පස්වෙනි ලක්ෂණය සාකච්ඡා කිරීමක් කරන්න. පස්වෙනි ලක්ෂණයෙන් කියවෙනවා දේශපාලන පක්ෂ ගැන. දේශපාලන පක්ෂ අනිවාර්යයිලු. දේශපාලන පක්ෂ අනිවාර්ය වෙනවා කාරණා දෙකක් නිසා. කැබිනට් ක්‍රමයක. කාරණා දෙක පාඩම් කරගමු. එකක් තමයි ආණ්ඩුව තේරීපත් වීම සම්බන්ධව සහ ආණ්ඩුව ආරක්ෂා වීම සම්බන්ධව. ඔන්න ඔය කාරණා දෙකටම දේශපාලන පක්ෂ ඕන කැබිනට් ක්‍රමයක. මොකටද ඕන? එකක් ආණ්ඩුව තේරීපත් වෙද්දී සහ දෙක ආණ්ඩුව ආරක්ෂා කරද්දී. ආණ්ඩුව කියන්නේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය. එහෙනම් අපිට දෙන්න පුළුවන් මෙහෙම. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ තේරීපත් වෙන්න, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ආරක්ෂා කරන්න දේශපාලන පක්ෂ ඕන. එකින් එක අරගෙන බලමු. මම මේක ඇන්දේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව අපි දුම් මන්ත්‍රීවරු 100යි කියලා අර කලින් කිව්ව විදියට. මේ බෙදමු පක්ෂ දෙකකට A හා B වලට Aට 60ක් මන්ත්‍රී ධූර Bට 40ක්. හරි. Aට මන්ත්‍රී ධූර 60ක් තියෙද්දී අපි දන්නවා අගමැති අනිවාර්යයෙන්ම තේරීපත් වෙන්නේ කොහෙන්ද? ඒ තමයි A කියන පක්ෂය. ඒ අගමැතිපත් වෙන ආකාර දෙකයිනේ. බහුතර ආසන දිනු පක්ෂයෙන්පත් වෙන්න පුළුවන්. බහුතර විශ්වාසයෙන්. දැන් මෙතන වැඩි වශයෙන්ම තේරීපත් වෙන අවස්ථාව තියෙන්නේ ආපක්ෂ වලින්. බහුතර විශ්වාසයෙන් තේරීපත් වෙනවා අඩුයි. ඒ කියන්නේ බොහෝ විට අගමැති තේරීපත් වෙන්නේ දේශපාලන පක්ෂ වලින්. බහුතර ආසන දිනු. හරි. දැන් ඒ අනුව දැන් මෙතන නම් අගමැතිපත් වෙන්නේ ඒ පක්ෂයෙන්. මොකද බහුතරය කියන්නේ 51 50කට වැඩියෙන් තියෙන්නේ ඒවට විතරයි. හරි අගමැතිපත් වුණා මේ පක්ෂය. හරි. දැන් බලන්නකෝ. ආණ්ඩුව තේරීපත් වෙන දේශපාලන පක්ෂ වුණා. දේශපාලන පක්ෂ නැතුවත් ආණ්ඩුවපත් වෙන්න පුළුවන්. මම කියන්නේ වර්තමාන ප්‍රවණතාවය තුළ වැඩි වශයෙන්ම තේරීපත් වෙන්නේ දේශපාලන පක්ෂ තුලින්. ඒක නිසා දේශපාලන පක්ෂ වුණා මොකද ආණ්ඩුව වන අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය තෝරද්දී පහසුයි. දෙවෙනි කියනවා ආණ්ඩුව ආරක්ෂා කරන්න. අපි කියුවේ නේද ආණ්ඩුව අගමැති කැබිනට් මණ්ඩලයේ දූර වලින් අයින් වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා කියලා. අර කලින් කොටසට අපි කියවනේ
එකක් විශ්වාස භංගය සම්මත කරලා අයින් කරන්න පුළුවන්. වාර්ෂික ආය පරාජයට පත් කරලා අයින් කරන්න පුළුවන්. රාජස්ව කතාව පරාජයට පත් කරලා අයින් කරන්න පුළුවන්. ඒ ආකාර වලින් ආණ්ඩුව අයින් කරන්න පුළුවන් බව ඇත්ත. නැත්නම් අගමැති කැබිනට් මණ්ඩලයේ ආකාර වලින් අයින් කරන්න පුළුවන්. හැබැයි එහෙම අයින් වෙන්න පටන් ගත්තොත් ළමයි සිදුවෙන දේ තමයි නැවත මැතිවරණයක් පවත්වන්න වෙනවා. හිතන්නකෝ මේ පත් වෙන අගමැති කැබිනට් මණ්ඩලය විශ්වාස භංගයක් ගෙනල්ලා පරාජයට පත් වුණා. දූර වලින් අයින් වුණා. ආයිලඟ මැතිවරණයක් පවත්වන්න වෙනවා. ආය අගමැතිවරයෙක් තෝරාපත් කර ගැනීම සඳහා නව පාර්ලිමේන්තුවක් තෝරන්න. ඒ කියන්නේ අගමැති කැබිනට් මණ්ඩලයේ දූර වලින් අයින් වෙන්නේ කවද්ද? ඒ මොහොතේම පාර්ලිමේන්තුවත් ඉස්රුව හැරෙනවා. ඒ පාර්ලිමේන්තුව තුලින් නැවත අගමැතිවරයෙක් තෝරාපත් කරගන්න බෑ. මොකද පාර්ලිමේන්තු විශ්වාසය කැඩිලි ඉවරයි. නැවත පාර්ලිමේන්තුවක් පත් කරන්න වෙනවා. හිතන්නකෝ ඒ වැඩේ කොහොම කරන්න ගියොත් වැඩේ සාර්ථක වෙයිද? දැන් උදාහරණයක් අපි දෙනවා 1960 දී. ලංකාවේ මැතිවරණ දෙකක් තිබ්බා. එකක් තමයි මාර්තු මාසෙ තිබුණා ඩග්ලස් සේනානායක ආණ්ඩුව. ආයි ජූලි මාසෙපත් වුණා සිරිමාව බණ්ඩාරනායක ආණ්ඩුව. ඩග්ලිගේ ආණ්ඩුව තිබුණේ මාස 3යි. මොකද මංගල ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරාජයටපත් වුණා. පරාජයටපත් වුණාම අගමැතිවරයා දුර වලින් අයින් වෙන්න එපා. ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා. නැවත පාර්ලිමේන්තුවක් ඇඳවනවා. ඒ කියන්නේ මැතිවරණයක් ඇඳවනවා. දැන් මේක පැත්තකින් මේක වියදම් අධික ක්‍රමයක් කරනවා. මොකද මැතිවරණයක් පවත්වන්න ලොකු ගාණක් වැය වෙනවා. අපේ රටේ පහුගිය මැතිවරණේ පවත්වන්න පාර්ලිමේන්තු මැතිවරණේ පවත්වන්න කෝටි 1100ක් ගියාලු. ඒතර ඉතින් මාස 3කින් ආයි පාරක් මැතිවරණයෙන් පවත්වන්න සිද්ධ වුණා. එතකොට මේ ආණ්ඩුවක් අගමැතිවරයා අයින් කරන්න පුළුවන් කිව්වට එහෙම අයින් කරන්න කිව්වොත් ඒක වෙන අවාසිය ගොඩයි. අවාසිය වැඩි. එකක් මැතිවරණයක් පවත්වද්දී මුදල් වැය වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් එහෙම දිගින් දිගට අගමැතිවරයා අයින් වෙන්න පටන් ගත්තට පස්සේ රටේ ටිකක් අස්ථාවරත්වයක් ඇති වෙනවා. අරාජිකත්වයක් ඇති වෙන්න පුළුවන්. රට ටිකක් අර සංවර්ධන මට්ටමෙන් පහළට යන්න පුළුවන්. ඒක නිසා පාර්ලිමේන්තුවට අගමැතිවරයා අයින් කරන්න පුළුවන් කිව්වත් දේශපාලන පක්ෂ නිසා ඒ ක්‍රමයට පොඩි ආවරණයක් දෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම. දැන් ඒ පක්ෂයෙන් අගමැතිවරයා පත් වුණ ඉතින් මෙහා කියලා. ඒ පක්ෂයට ආසන 60ක් තියෙනවා. දැන් විශ්වාස භංගයක් එන්න නම් ආසන 51ක් එපෑ. විශ්වාස භංගයේ ගේන්නේ මොකා වුණත් ඌට අනිවාර්යයෙන් මේක සම්මත කරගන්න 51ක් ඕන. මේ පාර්ලිමේන්තුවේ හැටියට දැන් මෙතන පාර්ලිමේන්තුව අපි 100යි කියලානේ. ඒතකොට 100ක පාර්ලිමේන්තුවක අනිවාර්යයෙන් 51ක් ගේන්න ඕන. දැන් ඒ පක්ෂයෙන් අගමැතිවරයා පත් උනේ. දැන් අගමැතිට තමන්ගේ පක්ෂයේ සහයෝගය තියෙනවා. සාමාන්‍ය පක්ෂ ක්‍රමය ඇතුලේ පක්ෂ නායකයෙක් බලවත්. දැන් 51ක් හදාගන්න විරුද්ධ පක්ෂයට අමාරු. මොකද උන්ට 40යි තියෙන්නේ. ඒතර මේ පක්ෂයෙන් බිලීවා ගන්න වෙනවා. ඒක අමාරුයි මොකද පක්ෂ නායකයෙක් බලවත්. දැන් මේ අගමැතිවරයා විශ්වාස භංගයකින් අයින් කරන්න පුළුවන් වේද? අමාරුයි. ඒ පක්ෂය ඇතුලෙන් කොහොමද විශ්වාස භංගයක් ගේන්නේ නැහැ. එහෙම ගෙනාවත් මෙයාට විරුද්ධව 51ක් හදාගන්න එක අමාරුයි. ඒ ඔක්ෂන් කොහොමද කරන්න බෑ. දැන් 51ක් හදාගන්න කාටවත් බෑ. අගමැතිට විරුද්ධව. මොකද ඔහුට තියෙන බහුතර සහාය. ඒ බහුතර සහාය ලැබුණේ මොකක් නිසාද? දේශපාලන පක්ෂ ක්‍රමය නිසා නේද? දැන් දේශපාලන පක්ෂ ක්‍රමය එකක් වාසියක් වුණා. අගමැතිව පහසුවෙන් තෝරගන්න පුළුවන් වුණා. අනිත් පැත්තෙන් ඒ අගමැති නැත්තම් ඒ ආණ්ඩුව ආරක්ෂා කරගන්න පුළුවන් වුණා. විශ්වාස භංගය එන්නේ නැහැ දැන්. වාර්ෂිකයවේ පරාජයටපත් වෙන්නේ නැහැ දැන්. රාජස්ව කතාව පරාජයටපත් වෙන්නේ නැහැ දැන්. එයි දේශපාලන පක්ෂ ක්‍රමෙන් අගමැතිවරයා ඒ ආණ්ඩුව ආරක්ෂා කරලා තියෙනවා. මොකද 51 දෙන්නේ නැහැ මේ පක්ෂයට 60 තියෙන නිසා. දැන් අර කිව්ව විදියට ආණ්ඩුව ආරක්ෂා වෙලා නේද පක්ෂ ක්‍රමය නිසා. එහෙනම් මේ විස්තර කිරීම ඔබට අසීරු වුණා. ඔබ කාරණා දෙකයි මතු කරන්න ඕන. ඒ තමයි කැබිනට් ක්‍රමයක දේශපාලන පක්ෂ අනිවාර්ය වෙන කාරණා දෙකකදී. එකක් ආණ්ඩුව වෙච්ච අගමැති කැබිනට් මණ්ඩලය තෝරද්දී සහ දෙක ආණ්ඩුව වෙච්ච අගමැති කැබිනට් මණ්ඩලය ආරක්ෂා කරද්දී. ඔන්න ඔය කාරණා දෙක නිසා අපි කියනවා කැබිනට් ක්‍රමයක දේශපාලන පක්ෂ ක්‍රමය අනිවාර්යයෙන් බවට පත් වෙනවා. ඒක තමයි එහෙනම් පස්වෙනි ලක්ෂණය කියලා අපි සාකච්ඡා කළේ. අපි යනවා එහෙනම් ඊළඟ කොටසට. ඒ කියන්නේ 6 වෙනි ලක්ෂණය. ඒක තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී භාවය සහ ස්ථාවර ආණ්ඩු ක්‍රමයක්. එකක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී භාවය. අනිත් පැත්තෙන් තියෙනවා ස්ථාවර භාවය. මේක අපිට සලකන්න පුළුවන් කැබිනට් ක්‍රමයක තියෙන වාසියක් විදියට. ප්‍රජාතන්ත්‍රවාදී භාවය හොඳයි. කැබිනට් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී වෙන කරුණු කීපයක් තියෙනවා. එකක් අපිට අහුණාර මේ කැබිනට් ආණ්ඩුවේ හැදෙන්නේ බ්‍රිතාන්‍යයෙන්නේ. බ්‍රිතාන්‍යයෙන් මේක නිර්මාණය කරන ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමක් විසින්. ඒ වුණ හදපු නිසා අපිට කියන්න පුළුවන් මේක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් කියලා. ඉතින් එහාට ගියාම
ඔබට මතක ඇති කැබිනට් ආණ්ඩුක්‍රමය තුළ තියෙන බහුතර කැමැත්තෙන් තීරණ ගැනීමක් අගමැති විතරක්ම නෙවෙයිනේ. ආණ්ඩුව කියලා කියන්නේ අගමැති අතුරු කැබිනට් මණ්ඩලය. ඒතර තීරණ ගන්න අගමැති කැබිනට් මණ්ඩලයේ කණ්ඩායමක් විසින්. ඒතර විධායක බලය එක්කෙනෙක් අත එකතු වෙන්නේ නැතුව කණ්ඩායමක් අත බෙදිලා ගිහිලා තියෙනවා. ඔන්න ඒ කාරණේ නිසා අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදී තීරණ ගන්න පුළුවන් මේ ක්‍රමයේදී. කියන්නේ අනිත්කුත් මතවලට ගරු කිරීමක් වෙනවා. අගමැති විතර නම් ඉන්නේ යා තනි පුද්ගලයෙක්නේ. ඒතර අන්නේ මතවලට ගරු කිරීමක් වෙන්නේ නැහැ. හැබැයි මෙතනදී අගමැති අතුරු කැබිනට් මණ්ඩලයක් කණ්ඩායමක් වෙන නිසා තීරණ ගන්නේ බහුතරයි. අනික ඒ කණ්ඩායම විතරක් නෙවෙයි ඒ කණ්ඩායම වග කියනෝනේ පාර්ලිමේන්තුවට. ඒතර පාර්ලිමේන්තුව අදහස් ටිකක් දෙනවා මේ අගමැති කැබිනට් මණ්ඩලයට. අගමැති කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුව කියන දේවල් නාහ යන්න බෑ. මොකද උන් අයින් කරන්නත් හැකියාවකුත් තියෙනවා පාර්ලිමේන්තුවට. ඒක නිසා පාර්ලිමේන්තුවේ අදහස් අගමැති කැබිනට් මණ්ඩලයට එනවා. අගමැති කැබිනට් මණ්ඩලයේ කණ්ඩායම නිසා මේකේ හැම තැනකදීම හැම ස්තරයකදීම අර බහුතර තීරණ ගැනීමක් අපිට දකින්න පුළුවන්. ඔන්න ඕක නිසා අපි කියනවා කැබිනට් ක්‍රමය වඩා ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණයෙන් ඉහළ ආණ්ඩු ක්‍රමයක් කියලා. ඊළඟ කාරණේ තියෙන ස්ථාවර ආණ්ඩු ක්‍රමයක්. අපිට ස්ථාවර ආණ්ඩු ක්‍රමයක් කියන එක පැහැදිලි වුණා. දේශපාලන පක්ෂ අනිවාර්ය කියන කාරණේදී. අපි කියවනේ ආණ්ඩුව අයින් කරන්න පුළුවන් වුණත් එහෙම ක්‍රම තිබ්බත් ඒ ක්‍රම වැළැක්වෙනෝ දේශපාලන පක්ෂ නිසා. අගමැති කැබිනට් මණ්ඩලයේ ආණ්ඩුව කියලා කියන්නේ. ඒතර අගමැති අතුරු කැබිනට් මණ්ඩලය අයින් කරන්න ක්‍රම තුනක් තියෙයි කියලා අපි කොනේ. විශ්වාස භංගය, විසර්ජන හේවත් වාර්ෂික වැය, රාජාසන කතා. ඔය ටික තිබුණා. ඒ ටික එන්නේ නැහැ දේශපාලන පක්ෂ ක්‍රමය හරහා. නේද දේශපාලන පක්ෂ ක්‍රමය නිසා මේ ආණ්ඩු ක්‍රමයේ ස්ථාවරභාවයක් ලැබෙනවා. අයින් කරන්න පුළුවන් කියලා කිව්වා පක්ෂ වලින් මේක නවත්තලා තියෙනවා. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදී භාවය සහ ස්ථාවර වීම කැබිනට් අපි දකිනවා කැබිනට් ක්‍රමයක තියෙන ප්‍රධාන වාසියක් නැත්නම් වැදගත් කරුණු දෙකක්. හරි. අවසානක තියෙන්නේ එහෙම වාසි තිබ්බත් මේකේ අවාසිත් තියෙනවා. එකක් නෙවෙයි දීලා තියෙන්නේ අකාරක්ෂණ ආණ්ඩු ක්‍රමයක්. කියන්නේ කැබිනට් ආණ්ඩු ක්‍රමය අකාරක්ෂමයි. ඒ කියන්නේ කාර්යක්ෂමතාවෙන් එහාට ගිහලා දුර්වලයි. කාර්යක්ෂම නැහැ. කාර්යක්ෂමයි කියලා කියන්නේ ඊටාම ඉක්මනින් තීරණ ගන්නවා නන්නේ. සාමාන්‍යයෙන් පාලනය තුළ එක පුද්ගලයෙක් නම් ඉන්නවා අපි කියනවා. එතන කාර්යක්ෂම තීරණ ගන්න පුළුවන් මොකද එක පුද්ගලයෙක් ඉන්න නිසා. දැන් අගමැතිවරයා විතරක් හිටියනම් ඔහුට අවශ්‍ය කරන තීරණ ඊටා ඉක්මනින් අරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි කැබිනට් ක්‍රමයක ඉන්න සාමූහික කණ්ඩායමක් නේ. අපි කියනවා ඒක තමයි මෙතන තියෙන සාමූහික විධායකයා. අගමැති තනි වෙන්නේ නැහැ. අගමැති අතුරු කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. විධායක බලය උන් අතර බෙදලා ගිහිල්ලා තියෙනවා. තීරණ ගන්නේ කැබිනට් සාකච්ඡාවේදී. ඒතර මේ සාකච්ඡාවේදී බහුතර කැමැත්තයි පිළිගන්නේ. දැන් තීරණ ගනිද්දී අර බහුතර ප්‍රමාණයක් පිරිසක් ඉන්න නිසා අර තනි පුද්ගලයෙක් ගන්නවාට වඩා වැඩි කාලයක් මෙතන බහුතර කැමැත්ත අහලා පාර්ලිමේන්තු අදහස් ටික ඇවිල්ලා ඒ තොරතුරු නැත්තම් ඒ කියන තීරණය එළියට එන්න යම්කිසි කාලයක් වැය වෙනවා. ඔන්න ඒ කාලගත වීම නිසා අපි කියනවා මේක දුර්වල වෙනවා ආකාරක්ෂම පැත්තෙන් බැලුවොත්. එහෙනම් කැබිනට් ආණ්ඩුක්‍රම ආකාරක්ෂමයකට හේතු වුණේ තනි පුද්ගල විධායකයෙක් වෙනුවට අර කණ්ඩායමක් ඉන්න නිසා. කණ්ඩායමක තීරණ ගනිද්දී බොහෝ විට කාලයක් වැය වෙන නිසා අපි කියනවා කැබිනට් ක්‍රමය ටිකක් ආකාරක්ෂම ක්‍රමයක් කියලා. හරි. අපි කතා කරේ නම් කැබිනට් ආණ්ඩුක්‍රමය ගැන ටිකක් පුළුල්ව සාකච්ඡා කිරීමක් කළා. කැබිනට් ආණ්ඩුක්‍රමය කියන්නේ මොකක්ද කියලා සහ දැන් අපි සාකච්ඡා කිරීමක් කළා කැබිනට් ආණ්ඩුක්‍රමයක තියෙන ලක්ෂණ මොනවද කියලා. ඒ අනුව ලක්ෂණ රාශියක් තිබ්බා. අපි 7ක් කතා කිරීමක් කළා. ඒ ලක්ෂණ 7 පාඩම් කරන්න සහ ඒකින් එක විස්තර කරලා දෙන්න ඔබට පුළුවන් හැකියාව තියෙනවා. අපි බහුවර්ණ පිටු සාකච්ඡා කිරීමක් කරමු මේකත් එක්ක. ඒ අනුව දැනට ඔන්න ඔය කැබිනට් ආණ්ඩුක්‍රමය කියන්නේ මොකක්ද සහ ඒකේ ලක්ෂණත් එක්ක මේක පරිපූර්ණ වශයෙන් මේ ආණ්ඩුක්‍රමය හඳුනා ගැනීමක් කරන්න. අපි දැන් ආරම්භ කරමු මේකත් එක්ක ඔබට ලැබිලා තියෙන බහුවර්ණ ටික ඇසුරින් කොහොමද උත්තර හොයන්නේ කියලා. හරි ඔක තමයි එහෙනම් කැබිනට් ආණ්ඩුක්‍රමය හැඳින්වීම. ගන්න බහුවර්ණ පේපරය අතට අපි සාකච්ඡා කිරීමක් කරමු මේකේ ප්‍රශ්න වලට අදාළව කොහොමද උත්තර හොයන්නේ කියලා. හරි ඔබට ලැබිලා තියෙන බහුවර්ණ MCQ පේපරේ ඔන්න අංක ටික යටතේ කැබිනට් ආණ්ඩුක්‍රමයේ ප්‍රශ්න කිහිපයක් තියෙන්නේ. අපි සාකච්ඡා කිරීමක් කරමු එකින් එක. මුලින්ම දෙවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නේ අපිට තෝරන්න තියෙන නිවැරදි ප්‍රකාශ කාණ්ඩය කියන්නේ එකක් වැරදි වර්ණ අණුව 4ක් හරි. අපි හරි ටික තෝරමු. කැබිනට් ආණ්ඩුක්‍රමය ආශ්‍රයෙන් පළවෙනි ප්‍රකාශ A පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය බ්‍රිතාන්‍ය මූලාදර්ශ කරගන්න. මේක ආවේ බ්‍රිතාන්‍යයෙන් කියලා කියවෙන්නේ හරි. B කියනවා බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් වල මෙන්න බටහිර යුරෝපීය රටවල් වල දකින්න පුළුවන්. මෙතන පොදු රාජ්‍ය මණ්ඩලයේ බ්‍රිතාන්‍යයන් අල්ලන් හිටපු රටවල් එකතු වෙලා හදාගත්ත සංගමයක්.
ඒතර විතරනම් අපි අර අධිරාජ්‍යවාදය හරහා මේක ව්‍යාප්ත කරපු නිසාම පොදු රාජ්‍ය මණ්ඩල රටවල් වල මේක දකින්න පුළුවන්. ඇත්ත. B ඕකේ. C පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමන්විත වන කැබිනට් මණ්ඩලයට විධායක බලතල ලැබෙනවා. ඇත්ත. පාර්ලිමේන්තුවෙන් තමයි මේ කැබිනට් මණ්ඩලය සකස් වෙන්නේ. කියන්නේ අගමැති කැබිනට් මණ්ඩලය අගමැති කැබිනට් ඇමතිවරු වෙන්න කලින් යාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. හරි සීත් ගැටලුවක් නැහැ. D පාර්ලිමේන්තුවේ සහාය නොමැතිවත් කැබිනට් ආණ්ඩුවේ පවතින්න පුළුවන්. බෑ. පාර්ලිමේන්තුව මතයි කැබිනට් ක්‍රමයේ තියෙන එක. අපි මේකට නමක් දෙන්නේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය කියලා. පාර්ලිමේන්තුවේ බැරි වෙලාවකවත් බහුතර විශ්වාසය අහිමි වෙලා ගියොත් අගමැති කැබිනට් මණ්ඩලය දූරේ දරන්න බෑ. ඒක නිසා පාර්ලිමේන්තුව සහාය ඕන. එහෙනම් D වැරදි. ඊත් බලමු කැබිනට් මණ්ඩලයේ ආණ්ඩුවේ නාභිය. නාභිය කියන්නේ කේන්ද්‍රය. ඔය ආණ්ඩුවේ ප්‍රධාන අංශය වෙන්නේ කැබිනට් මණ්ඩලය. එතකොට අයින් කරන්නේ D. D අයින් කරාම පිළිතුර විදියට එන්න ඕන ඔබට 5. එහෙනම් දෙකේ නිවැරදි වර්ණය වශයෙන් එන්න ඕන අංක 5. අපි යන තුන්වෙනි ප්‍රශ්නෙට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය. විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර පුළුල් සම්බන්ධතාවයක් දකින්න පුළුවන්. ව්‍යවස්ථාදායක කියන්නේ පාර්ලිමේන්තුව. ව්‍යවස්ථාදායකය තුලින් තමයි විධායකය කියන අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පත් වෙන්නේ. අගමැති කැබිනට් මණ්ඩලය අගමැති කැබිනට් ඇමතුරු වෙන්න කලින් යාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. එහෙනම් මේ දෙක ඒකාබද්ධව නේද තියෙන්නේ. ව්‍යවස්ථාදායකය තුලින් විධායකය පත් වෙනවා. අනිත් පැත්තෙන් විධායකය වග කියන්න ඕන ව්‍යවස්ථාදායකය. දැන් මේ දෙක අතර තියෙන මනා සමීප සම්බන්ධතාවයක්. ඒ කියන්නේ ගැටලුවක් නැහැ. ඒ හරි. B තනි විධායකයක් තියෙනවා නෑ. වචනෙම තියෙන ද්විත්ව විධායකයක් තියෙන්නේ. එහෙනම් B වැරදි. ඊටු ටික නිවැරදි ඇති. බලමු C විධායක සහ ව්‍යවස්ථාදායකය වග කියන්න තියෙන විධායකයට හරි. D ප්‍රජාතන්ත්‍රවාදී ජීවගුණෙන් ඉහළයි. ඇත්ත ස්ථාවර ආණ්ඩුක්‍රමයක්. එහෙනම් අපි B අයින් කරා. උත්තරයක් හදා ගන්නවා අපි 4 වෙනි එක. 3 පිළිතුර 4. 4 වෙනි ප්‍රශ්නය පාර්ලිමේන්තු ආදර්ශ ආණ්ඩු ක්‍රමය. A විධායකයා රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ නායකයා වශයෙන් වෙන් කරන්න පුළුවන්. ඇත්ත. B රාජ්‍ය නායකයා නාමක විධායකයා වශයෙන් උත් ඔහු වක්‍ර ලෙසින් තෝරාගෙන ජනාධිපතිවරයෙක් වෙන්න පුළුවන්. ඇත්ත. ඒ කියන්නේ ඉන්දියාවේ එහෙමයි. B okay. C කැබිනට් මණ්ඩලයේ නායකයා අගමැති වන අතර ඔහු පාර්ලිමේන්තු බහුතර සහාය ලබන පක්ෂ නායකයෙක් වෙන්න පුළුවන්. පක්ෂ නායකයා ඇත්ත. අපි කියනවා අගමැතිපත් වෙන්න පුළුවන් ආකාර දෙකක් ගැන. බහුතර ආසන සංඛ්‍යාවක් දිනු පක්ෂ නායකයෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් බහුතර විශ්වාසයෙන් ඉන්නත් පුළුවන්. කොහොමත් කැබිනට් මණ්ඩලයේ නායකයා අගමැති කියලා තියෙන නිසා හරි. C ප්‍රකාශය හරි 4 වෙනි ප්‍රශ්නේ. 4 වෙනි ප්‍රශ්නේම D ප්‍රකාශය බලමු. අගමැතිවරයා ආණ්ඩුවේ නායකයා වන අතර රාජ්‍ය නායකයාට වඩා අවම බලයකින් කටයුතු කරයි. අගමැති ආණ්ඩුවේ නායකවරු හැබැයි රාජ්‍ය නායකයත් එක්ක බලද්දී අවම බලයක් තියෙන්නේ නැහැ. රාජ්‍ය නායක කියන්නේ නාමික විධායකයනේ. එයාත් එක්ක බලද්දී වැඩිම බලය තියෙන්නේ කාටද? ආණ්ඩුවේ නායකයා වන අගමැතිවරයාට. එන්න මේ ප්‍රකාශය වැරදි. ඒ කියන්නේ D අයින් කරන්න වෙනවා. D අයින් කරා පිළිතුරු වශයෙන් ඉන්න ඕන. ඒකේ 5. අපි නෝ ප්‍රශ්නෙට කැබිනට් ආණ්ඩු ක්‍රමය ගැන ආයෙ අහනවා. A අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් මගින් බලය ක්‍රියාත්මක කරයි. ඇත්ත හරි. B සත්ත්ව විධායකයේ නාමික විධායකට වගකීමට බැඳී ඇත. සත්ත්ව විධායක වග කියන්නේ කාටද? අපි කිව්ව විධායකය වග කියන්නේ නාමික විධායකට නෙවෙයි. ව්‍යවස්ථාදායකයට. ඒක නිසා ඒ ප්‍රකාශය වැරදි. එහෙනම් පස්වෙනි ප්‍රශ්නේ B වැරදි. ඊටු ටික බලමු හරිද කියලා. විශ්වාස භංගයෙන් අයින් කරන්න පුළුවන්. රාජ්‍ය නායකයා නාමිකයි. ඒ ටික හරි. ඒ කියන්නේ නම් B අයින් කරාම පිළිතුර වෙන්න ඕන 4. ඒ කියන්නේ 5 අංකය 4 වෙන්න ඕන. අපි නෝ 6 වෙනි එකට 6 තියෙන කැබිනට් ආණ්ඩු ක්‍රම ගැන ආයෙ අහලා ඒ ප්‍රකාශය අගමැති අතුරු කැබිනට් මණ්ඩලයේ සමන්විතයි. හරි. සත්ත්ව විධායකයේ නාමික විධායකට වගකීමට බැඳී ඇත. ආයෙ කියන ප්‍රකාශය ආයෙ වැරදි නම් 6ත් එන්නේ අර කලින් පිළිතුරක් වගේම තමයි. ඒකේ තාංකය 6 අයින් කරන්නේ B නිසා B අයින් කරාම උත්තරයක අංක 4. අපිට ඊට පස්සේ තියෙන 12 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන කැබිනට් ආණ්ඩු ක්‍රමය සම්බන්ධයෙන් අදාළ වන්නේ තනි විධායකයක් පැවතීම නැහැ. වැරදි. තනි විධායකයක් අපි අයින් කරනවා. මොකද ද්විත්ව විධායකයක් තියෙනවා. ඒක ටික හරියි නම් ඒ අයින් කරා පිළිතුර 2. 12 2යි පිළිතුර. ඊළඟ 19 වෙනි ප්‍රශ්නය. 19 අපිට තෝරන්න කියලා තියෙන වැරදි ප්‍රකාශය. කැබිනට් ආණ්ඩු ක්‍රමයෙන් අහලා තියෙන පළමු වැරදි ප්‍රකාශය මොකක්ද කියලා. ඒ එක විධායකය නාමික සත්‍ය වශයෙන් කොටස් 2යි හරි. නාමික විධායකය විසින් සත්‍ය විධායකය පත් කරනවා. තෝරන්නේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයෙන්. අපි ගෝ පත් කරන්නේ නාමික විධායකය හරි. 3 සත්‍ය විධායකයේ නාමික විධායකයට වගකීමට බැඳී සිටී නෑ. සත්‍ය විධායක වග කියන්නේ නාමික විධායකට නෙවෙයි
व्यवस्थादायක නිසා අන්නේ ප්‍රකාශ වැරදි. කියන්නේ අංකේ නම් උත්තරේ තෝරන්න තියෙන වැරදි ප්‍රකාශය නිසා 19 වැරදි ප්‍රකාශය වෙන්නේ 3 වෙනි එක. ඊට පස්සේ තියෙන 21 වෙනි ප්‍රශ්නය කැබිනට් ආණ්ඩුක්‍රම ගැන ආයෙ අහලා තියෙනවා. ඒක විධායකය නාමික සත්‍ය වශයෙන් කොටස් දෙකයි. නාමික විධායක සත්‍ය විධායකය පත් කරනවා. අර පිළිතුර වගේ තමයි 21 නැවත අංකය දුන්නා. මේ ප්‍රශ්න දෙකම එකක්. 22 වෙනි ප්‍රශ්නය පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය බලමු විධායකී ව්‍යවස්ථාදායකයන් තේරීපත් වෙනවා ඇත්ත. ඒක ඇතුළෙන් තමයි තේරෙන්නේ. විත්ත විධායකයක් තියෙනවා හරි. ආණ්ඩුව සාමූහිකයි හරි. කැබිනට් මණ්ඩලයේ ව්‍යවස්ථාදායකය තුලින් තේරීපත් නොවීම කියලා තියෙනවා නෑ. ඇතුළෙන් තමයි තේරීපත් වෙන්නේ. එහෙනම් 4 22 වැරදි එක අංකය 4. 24 වෙනි ප්‍රශ්නේ කැබිනට් ආණ්ඩුක්‍රමය එක සත්‍ය හා නාමික වශයෙන් විත්ත විධායකයක් තියෙනවා ඇත්ත. ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් අඩු නමුත් වඩා කාර්යක්ෂමයි. ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් අඩු නෑ. ප්‍රජාතන්ත්‍රවාදී කාර්යක්ෂමයි අකාර්යක්ෂමයි. එහෙනම් ඒක වැරදි. එහෙනම් අපි 24 තෝරනවා. අන්නේ ප්‍රකාශ වැරදි කියලා. ඒ කියන්නේ දෙක වැරදි. අන්තිම උත්තරේ දෙක හිනා. ඊට ටික නිවැරදිව බලන්න ඒක. 26 වෙනි අවසාන ප්‍රශ්නේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය එකේ විධායක ව්‍යවස්ථාදායකයන් තේරීපත් වෙනවා හරි විත්ත විධායකයක් තියෙනවා හරි ආණ්ඩුව සාමූහික මණ්ඩලයක් කැබිනට් මණ්ඩලයේ ව්‍යවස්ථාදායකය තුලින් තේරීපත් නොවීම අංකය 4 වැරදි. හරි. එහෙනම් අපි සාකච්ඡා කිරීමක් කළේ කැබිනට් ආණ්ඩුක්‍රමය ආශ්‍රම ඔබට දීලා තියෙන MCQ පේපරේ ප්‍රශ්න කිහිපයකට. එහෙනම් මම හිතනවා කැබිනට් ආණ්ඩුක්‍රමය තේරුණා කියලා. MCQ ටික නැවත ඔබ වෙනම ස්වාධීනව කරන්න කරලා මගේ පිළිතුරු ටික ගලපලා බලන්න. අපි කොහොමත් කැබිනට් ආණ්ඩුක්‍රම විදියට නවත්තනවා. අපිට තව එකක් අදවස් සාකච්ඡා කිරීමක් කරමු. මේකට විරුද්ධ එකක් තියෙනවා. දෙවෙනි එක ජනාධිපති ආණ්ඩුක්‍රම. අපි ඒකත් සාකච්ඡා කරලා අද දවසට පාඩම් කොටස අයින් කරමු. අවසන් කරමු. හරි අපි සාකච්ඡා කරන්න පටන් ගමු දැන් මෙතෙන් සිට. මේකේ අනෙක් කොටසක් ජනාධිපති ආණ්ඩුක්‍රමය ගැන. හරි. අපි එහෙනම් ඔන්න පහේ දෙක කොටස සාකච්ඡා කරන්න යන්නේ. ඒකේ ජනාධිපති ආණ්ඩුක්‍රමයේ තියෙන්නේ අපි කලින් කතා කරේ කැබිනට් ආණ්ඩුක්‍රමය. කැබිනට් ආණ්ඩුක්‍රමයෙන් අපි ජනාධිපති ආණ්ඩුක්‍රමයේ පැත්තට එද්දී මතක් කළ යුතු වැදගත්ම කාරණයක් තියෙනවා. ඒ තමයි කැබිනට් ආණ්ඩුක්‍රමයට විරුද්ධ ආණ්ඩුක්‍රමයක් තමයි ජනාධිපති ආණ්ඩුක්‍රමය කියලා කියන්නේ. තා විදියෙන් අපිට කියන්න පුළුවන් පසමිතුරු ආණ්ඩුක්‍රමය. පසමිතුරු කියන්නේ මිතුරන්ගෙන් පස්සේ ඉන්න සතුරුනේ. ඒ කියන්නේ විරුද්ධ සතුරු කියන එකයි. එහෙනම් කැබිනට් ආණ්ඩුක්‍රමයට විරුද්ධ ආණ්ඩුක්‍රමයක් තමයි ජනාධිපති ආණ්ඩුක්‍රමය කියලා කියන්නේ. හරියට නිකන් අර කලින් තිබුණ ඒකීය සංධි ආණ්ඩුක්‍රම දෙකක්. ඒකීය ක්‍රමයට විරුද්ධයි සංධීය. ඒ වගේම තමයි කැබිනට් ක්‍රමයට විරුද්ධ ආණ්ඩුක්‍රමය තමයි ජනාධිපති ආණ්ඩුක්‍රමය. මේකට තියෙන ඓතිහාසික කතාවක්. ඒකත් එක්ක විරුද්ධ බව ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බලමු ටිකක් කතා කරලා කැබිනට් ආණ්ඩුක්‍රමය මුලින්ම නිර්මාණය වුණේ ඔබ දන්නවා මහා බ්‍රිතාන්‍ය තුලනේ. බ්‍රිතාන්‍ය තුල තමයි කැබිනට් ආණ්ඩුක්‍රමයේ මූලාදර්ශය. නැත්නම් කැබිනට් ආණ්ඩුක්‍රමයේ මූල බීජය රෝපණය වෙන්නේ මහා බ්‍රිතාන්‍ය පදනම් කොටගෙන. ඒ රටේ උත්කෘෂ්ඨ විප්ලවයක් ඇති වුණා. විප්ලවයෙන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් මේ කියන බ්‍රිතාන්‍ය තුල නිර්මාණය කරා කැබිනට් ආණ්ඩුක්‍රමය. ඒ බ්‍රිතාන්‍ය පස්සේ කාලයක මම කිව්වා අධිරාජ්‍යවාදයක් ලෝකෙට අරන් ගියා. අධිරාජ්‍යවාදී ඇතුළේ ඔවුන් විසින් තවත් බොහෝමයක් රාජ්‍ය යටත් කරගෙන පාලනය කරන්න උත්සාහ කරා. එහෙම යටත් කරගත්ත එක රාජ්‍යයක් තිබ්බා. හැබැයි ඒක මුල් කාලේ රාජ්‍යයක් කියලා මේ නමින් ප්‍රකාශනය වුණේ නැහැ. ඇමරිකාව. ඇමරිකාව කියලා මුලින් රාජ්‍යයක් තිබුණේ නැහැ. ඒක තිබුණේ ගෝත්‍රික කණ්ඩායම් කීපයක් විදියට. කොහොමද අපි හිතමු ඇමරිකාව කියලා ඔය තියෙන්නේ ගෝත්‍රික රටක්. ඇමරිකාව ආක්‍රමණයක් කළ බ්‍රිතාන්‍යයන් විසින් අල්ල ගන්නවා. ඒකට තිබුණේ ඒ රටේ ගෝත්‍ර පාලනයක්, ගෝත්‍ර රාජ්‍ය ක්‍රමයක් අල්ලගෙන පාලනය කරනවා. පස්සේ ඒ ගෝත්‍ර ජනපද නායකයින් එකට එකතු වෙලා මහා බ්‍රිතාන්‍යයට විරුද්ධව 1776 දී විප්ලවයක් කරනවා. අපි නම් කරන ඕක ඇමරිකානු නිදහස් සටන හේවත් ඇමරිකානු විප්ලවය කියලා. විප්ලවයේ පරාජයටපත් වෙනවා මහා බ්‍රිතාන්‍යය. ඔවුන් නැවත ඇමරිකාව ඇත්තහැර දාලා තමන්ගේ මව් රාජ්‍යයට එනවා. එතකොට ඇමරිකාව නිදහස් වෙනව බ්‍රිතාන්‍යගේ 1776 දී. එහෙම විශේෂ නිදහස් කරගත්තු ඇමරිකානුවන් පස්සේ කාලෙක 1789 ආණ්ඩුක්‍රමයක් හදනවා. ඒ හදද්දී අර බ්‍රිතාන්‍යයට තිබිච්ච අකමැත්ත ප්‍රකාශනය වෙන්න බ්‍රිතාන්‍යයට විරුද්ධ ආණ්ඩුක්‍රමයක් හදනවා.
දැන් බ්‍රිතාන්‍යය තුල තිබුණේ කැබිනට් එකක් නේ. කැබිනට් එකේ ලක්ෂණ ටික අරගෙන ඊට කිසිසේත්ම සමපාත නොවන සහ මුලින්ම කැබිනට් එකට විරුද්ධ ආණ්ඩුක්‍රමයක් ඕන විසින් හදා ගන්නවා. ඔන්න ඔය ආණ්ඩුක්‍රමය තමයි ජනාධිපති ආණ්ඩුක්‍රමය කියලා කියන්නේ. එහෙනම් ජනාධිපති ක්‍රමය ලෝකෙට නිර්මාණය කරේ ඇමරිකාව විසින්. බ්‍රිතාන්‍යයට තිබිච්ච විරුද්ධත්වයේ එක ප්‍රකාශනයක් වශයෙන් අපිට ඔන්න ඔය නිර්මාණය කරපු ජනාධිපති ආණ්ඩුක්‍රමය පෙන්වා දෙන්න පුළුවන්. එහෙනම් සරලයි කැබිනට් ක්‍රමයක තියෙන මූලික ලක්ෂණවල විරුද්ධ දේ තමයි ජනාධිපති ආණ්ඩුක්‍රමයක තියෙන්නේ. ඔබට ඒක අවබෝධ වෙයි ඉස්සරහට ජනාධිපති ආණ්ඩුක්‍රමය හඳුනා ගනිද්දී සහ ඒකේ ලක්ෂණ ටික සාකච්ඡා කරගෙන යන්නේ. කොහොමවත් ඔන්න කතාව ඔළුවේ තියාගන්න ප්‍රධාන දේ තමයි ඔළුවේ තියෙන්න ඕන කැබිනට් ක්‍රමයට විරුද්ධයි ජනාධිපති ආණ්ඩුක්‍රමය කියන එක. ඒකත් එක්ක අපි ජනාධිපති ආණ්ඩුක්‍රමය හඳුන්වමු. දැන් කැබිනට් එකට විරුද්ධයි කියවනේ. කැබිනට් එකක විධායක බලය හම්බ වෙන්නේ අගමැතිය ඇතුළු කැබිනට් මණ්ඩලයකට සාමූහික කණ්ඩායමක්. හැබැයි ජනාධිපති ආණ්ඩුක්‍රමයක තනි පුද්ගලයෙක්ට විධායක බලය දෙනවා. ඒ කාටද? ජනාධිපතිවරයාට. එයාට තමයි රටේ සමස්ත විධායක බලය ලැබෙන්නේ. එහෙනම් ජනාධිපති ආණ්ඩුක්‍රමයක් කියන්නේ විධායක බලය ජනාධිපතිවරයෙකු වටා එතන තනි පුද්ගල ජනාධිපතිවරයෙකු වටා ඒකරාශී වන ආණ්ඩුක්‍රමයක් තමයි ජනාධිපති ආණ්ඩුක්‍රමයක් කියන්නේ. ඊටාම සරලයි. නැවත කිව්වොත් ජනාධිපති ආණ්ඩුක්‍රමයක් කියන්නේ රටේ විධායක බලය ජනාධිපතිවරයෙකු වටා ඒකරාශී වන ආණ්ඩුක්‍රමයක්. කැබිනට් එකක අගමැතිය ඇතුළු කැබිනට් මණ්ඩලයක් වටා ඒකරාශී වූාට බෙදලා ගියාට කණ්ඩායමකට ගියාට ජනාධිපති ක්‍රමයක එන්නේ එක තනි පුද්ගලයෙක්ට. ඒ තනි පුද්ගලයා වෙන්නේ ජනාධිපතිවරයා. ඔහුට තමයි සමස්ත විධායක බලය දරන්න අයිතිය හැකියාව ලැබිලා තියෙන්නේ. එහෙනම් ඔක තමයි ජනාධිපති ආණ්ඩුක්‍රමයේ හැඳින්වීම කොටස. උදාහරණ දැන් මුලින්ම බිහිවුනේ මේක ඇමරිකාව ආශ්‍රය. වර්තමානයේදී කැබිනට් ක්‍රමයත් එක්ක බලද්දී ඇමරිකානු ආණ්ඩුක්‍රම සඳහා උදාහරණ අඩු වාට ආසියානු රටක් වෙච්ච පිලිපීනේත් මේ ජනාධිපති ආණ්ඩුක්‍රමය තිබෙනවා කියලා සඳහන් වෙනවා. කොහොමුණත් උදාහරණ එච්චරම නෑ අඩුයි. මොකද කැබිනට් එකත් එක්ක බලද්දී මේක තුළ ඒ ජනප්‍රියතාවය ටිකක් පහළ මට්ටමක තියෙනවා. කොහොමුණත් බ්‍රිතාන්‍යයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමේ එක උපාය මාර්ගයක් විදියට ඇමරිකානුවන් විසින් ජනාධිපති ආණ්ඩුක්‍රම නිර්මාණය කරනු ලැබුවා. ජනාධිපති ආණ්ඩුක්‍රමය සම්බන්ධව වැඩිදුරටත් අවබෝධයක් ලබා ගන්න නම් මේකේ තියෙන ලක්ෂණ ටික සාකච්ඡා කරන්න වෙයි. ඔළුවේ තියාගන්න ඒ ලක්ෂණ ටික කැබිනට් එකත් එක්ක හාත්පසින්ම වෙනස් එකක්. ඒක තේරෙයි ලක්ෂණ ටික ඔබ සාකච්ඡා කරාම මාත් එක්ක ඉස්සරහට එන ඒ වැඩෙත් කරමු. හරි. පියොන්නේ නම එහෙනම් ජනාධිපති ආණ්ඩුක්‍රමයේ ලක්ෂණ ටික සාකච්ඡා කිරීමක් කරන්න. ලක්ෂණ අර වගේම 7ක් තියෙනවා. ලක්ෂණ ටික මුලින්ම පාඩම් කරමු. පාඩම් කරගෙන වැඩි අපි ඉස්සරහට ඔය ස්තරාත්මක සාකච්ඡා කිරීමක් කරගෙන යමු. පළවෙනි ලක්ෂණයෙන් කියවෙන්නේ තනි විධායකයක් දක්නට ලැබීම. දෙකෙන් කියනවා ව්‍යවස්ථාදායකයට පිටතින් විධායකයේ තේරීපත් වෙනවාලු. තුන කියනවා විධායකයේ ව්‍යවස්ථාදායකයට වග නොකීම කියලා. හතර කියවෙනවා බලතල විමර්ධගත වෙලාලු. පහ කියනවා කාර්යක්ෂම පාලනයක් පැවතීම. හය කියනවා ජනාධිපති රාජ්‍ය නායකයා ආණ්ඩුවේ නායකයා ජනාධිපති නිලය වෙත ඒකරාශී වෙලාලු. අවසාන වශයෙන් කියනවා හත් වෙනි එක විදිහට ප්‍රජාතන්ත්‍රවාදී ජීවගුණේ දුර්වලයි. නැත්නම් ඒක දකින්න හම්බ වෙන්නේ නැහැයිලු. ඔන්න ඔය කියන ලක්ෂණ ටික තමයි ජනාධිපති ක්‍රමයක මූලික ලක්ෂණ බවට පත් වෙන්නේ. ඔබට කැබිනට් ආණ්ඩුක්‍රමයේ අරගෙනම් බැලුවොත් කැබිනට් ක්‍රමයේ තියෙන මීට වඩා වෙනස්ම ලක්ෂණ ටිකක් එකිනෙකට විරුද්ධයි. හරි අපි කොහොමද ජනාධිපති ආණ්ඩුක්‍රමයේ සාකච්ඡා කිරීමක් කරමු. ඒකත් එක්ක ඔබට මේ සම්බන්ධ වැඩි දුරටත් අවබෝධයක් අධ්‍යයනයක් ලබා ගන්න පුළුවන් වෙයි. පළවෙනි කාරණයෙන් කියවෙනවා තනි විධායකයක් දක්නට ලැබෙනවා කියලා. ජනාධිපති ක්‍රමයක තියෙන්නේ තනි විධායකයක්. තනි පුද්ගලයෙක් තමයි විධායක බලය දරන්නේ. තනි පුද්ගලයා වෙන්නේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා හැරුණකොට ජනාධිපතිට අවශ්‍ය නම් අමාත්‍ය මණ්ඩලයක් පවත්වාගෙන යා හැකියි. හැබැයි අමාත්‍ය මණ්ඩලයට විධායක බලය බෙදලා යන්නේ නැහැ. විධායක බල සමස්තයෙන් හිමි වෙන්නේ ජනාධිපතිවරයාට. ජනාධිපතිගේ සහයට නැත්නම් ජනාධිපති කාර්ය මණ්ඩලයක් විදියට ඔන්න ඔය කියන අමාත්‍ය මණ්ඩලය පවත්වාගෙන යා හැකියි. ඒ කියන්නේ විධායක බලය නම් සම්පූර්ණයෙන් දෝලණය වෙන්නේ තනි පුද්ගල ජනාධිපතිවරයෙක් වටා. කැබිනට් ක්‍රමයක අර සාමූහික කණ්ඩායමක් වටා බලය බෙදලා ගියා වෙනුවට ජනාධිපති ක්‍රමයක මේක
ජනාධිපතිවරයා කියන තනි පුද්ගලයෙක්ට එකතු වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි පළවෙනි ලක්ෂණයෙන් එහෙනම් කියුනේ. අපි යමු දෙවෙනි එකට. දෙවෙනින් කියන කාරණය ව්‍යවස්ථාදායකයට පිටතින් විධායකය තේරීපත් වෙනවා. ඒ කියන්නේ විධායකයා මෙයානේ ජනාධිපතිවරයා. එයා තේරීපත් වෙන්නේ ව්‍යවස්ථාදායකයට පිටති. ව්‍යවස්ථාදායක කියන්නේ පාර්ලිමේන්තුව කියමුකෝ. ඇමරිකානු එකට නමක් දෙනවා කොංග්‍රසය. ඒ පාවිච්චිනේ කොංග්‍රසය කියන නම. එතකොට මේ කියන පාර්ලිමේන්තුවට පිටින් තමයි ජනාධිපතිවරයා කියන කෙනාපත් වෙන්නේ. පාර්ලිමේන්තුව සඳහා පවත්වන මැතිවරණයයි මේ ජනාධිපතිපත් වෙන විදියයි සම්බන්ධව ගැළපීමක් නැහැ. තව විදිහෙන් කිව්වොත් ව්‍යවස්ථාදායකයේ තේරීපත් වීම සඳහා මේ ක්‍රමය ඇතුලේ වෙනම මැතිවරණයක් පවත්වනවා. ඒ මැතිවරණය තුලින් හෝ මැතිවරණයෙන් පස්සේ නෙවෙයි ජනාධිපතිවරයා සම්බන්ධ වෙන්නේ. ඒ මැතිවරණයේ කිසිසේත්ම අදාළ නැහැ ජනාධිපතිවරයා. ජනාධිපති තේරීපත් වීම සඳහා වෙනම මැතිවරණයක් පවත්වනවා. අපි නමක් දෙනවා මැතිවරණයට. ඒ තමයි ජනාධිපතිවරණය. ඇමරිකාවේ ජනාධිපතිවරණය මෑත කාලේ පැවැත්වෙන තාම අවසන් නැහැ. ජනාධිපතිවරණය සම්බන්ධව ඇමරිකානු ක්‍රමයේ ටිකක් වෙනස් අපිට වඩා. ඇමරිකානු ක්‍රමයේදී පාවිච්චි කරන්නේ ඡන්ද විද්‍යාල ජනාධිපතිවරණය. ඡන්ද විද්‍යාල කියන්නේ ඒ රටේ ජනතාව තමයි ඉස්සෙල්ලාම ඡන්ද විද්‍යාලයකට සමාජිකයින් තෝරන්නේ. ඡන්ද විද්‍යාලයේ මන්ත්‍රීවරු 538 දෙනෙක් ඉන්නවා. ජනතාව ඡන්දේ දීලා යාළුවයි තෝරන්නේ. ඊට පස්සේ යාළුව විසින් තමයි අවසානයේදී ජනාධිපතිවරයා විදියට නම් කරන්නේ. දැන් මේ ක්‍රමය මේකත් එක්ක සම්බන්ධ නැහැනේ. මම මේක උදාහරණයක් දීලා ඇමරිකාව මේ ක්‍රමය වෙන්න කියලා. පොදුවේ කිව්වොත් ජනාධිපති තේරීපත් වෙන වෙනම මැතිවරණයක ඉන්නේ. අපි නමක් දෙන එකට ජනාධිපතිවරණය කියලා. මේක පැත්තකින් තියුවත්. ඒ කියන්නේ මේකයි සම්බන්ධ නැහැ. මේ කියන ආණ්ඩුක්‍රමය නැත්නම් ජනාධිපති ආණ්ඩුක්‍රමයක් ඇතුලේ ව්‍යවස්ථාදායකයේ පත් වෙන වෙනම මැතිවරණයකින්. ජනාධිපතිවරයා නැත්නම් විධායකයේ තේරීපත් වෙන වෙනම මැතිවරණයකින් මේ දෙක සම්බන්ධ නැහැ. එකිනෙකට වෙනස් මැතිවරණ දෙකකින් ව්‍යවස්ථාදායකයා විධායක ජනාධිපතිවරයා තේරීපත් වෙනවා. ඒකයි මේ දෙවෙනි ලක්ෂණයෙන් කියන්නේ ව්‍යවස්ථාදායකයට පිටතින් විධායකයේ තේරීපත් වෙනවා කියලා. මේ දෙකේ සම්බන්ධතාවය ඊටාම දුරස්ත වෙන්නේ ඒකමයි. කැබිනට් එක නම් ව්‍යවස්ථාදායකයේ තුලින්නේ විධායකයේ පත් උනේ. හැබැයි මේකේ දෙක වෙන වෙනම තේරීපත් වෙනවා. එහෙනම් ඔක තමයි දෙවෙනි ලක්ෂණය. ව්‍යවස්ථාදායකයට පිටතින් තමයි ජනාධිපතිවරයා තේරීපත් වෙන්නේ. ඇමරිකාවේ පාවිච්චි වෙන්නේ මේ ජනාධිපතිවරණයේ විදියට ඡන්ද විද්‍යාල ක්‍රමයක්. ඒක ටිකක් ලෝකෙට සුවිශේෂී ක්‍රමයක්. හරි. අපි තුන්වෙනි ලක්ෂණයට තුනෙන් කියවෙනවා විධායකය ව්‍යවස්ථාදායකයට වග නොකීම. අර කලින් කාරණේත් එක්ක සම්බන්ධයි. ව්‍යවස්ථාදායකය කියන්නේ පාර්ලිමේන්තුව. ඇමරිකාව මේක පාවිච්චි කරන්නේ කොංග්‍රසය කියලා. මේ දෙකේ සම්බන්ධතාවය වෙන වෙනම තිබුණේ දුරස්තයි. ජනාධිපතිවරයා සම්බන්ධයක් නැහැ කොංග්‍රසයත් එක්ක. මොකද ජනාධිපතිපත් වෙන වෙනම. මේ ආයතන දෙක ස්වාධීන වෙනවා. දුරස්ත වෙනවා. දැන් ජනාධිපතිවරයා මේ සම්බන්ධයක් නැති ආයතනයකට වග කියන්න ඕනද? අවශ්‍ය නැහැ. ඒක නිසා ජනාධිපතිවරයා කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවකට වග කියන්න ඕන නැහැ. ජනාධිපති වග කියන්න ඕන එයාව තෝරපු ජනතාවටයි. නැතුව ව්‍යවස්ථාදායකයට නෙමෙයි. එහෙම වුණේ ව්‍යවස්ථාදායකයේ ජනාධිපතිවරයාට සම්බන්ධතාවයක් නැහැ කිසිම ආකාරයකින්. ජනාධිපති සම්බන්ධ වෙන ජනතාවත් එක්ක. ඒ නිසා මෙයා වක් කියන්න ඕන ව්‍යවස්ථාදායකයට නෙවෙයි තමන් තෝරපු ජනතාවට කියලා කියවෙන්නේ. එහෙනම් තුන්වෙනි කාරණේ පැහැදිලි වෙන්න ඕන විධායක ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයට වග නොකියනෝ. එයා වග කියන්නේ ජනතාවට පමණයි. සරල කාරණයක්. ඒකයි ඔය ඒ කාරණෙන් කියුනේ. හරි. ඊළඟ හතරවෙනි කාරණය බලතල විමද්දගත වීම. ඒ කියන්නේ බලතල මද්දගත වෙලා නැහැ. කෙනෙක්ට උපතෝ කෝටික ප්‍රශ්නයක් එනවා. ජනාධිපතිවරයා තනි පුද්ගලයෙක් නම් කොහොමද එයා වටා බලය ඒකරාශී නොවි බලය බෙදුනේ? මේ කියන්නේ ජනාධිපතිගේ බලය ගැන නෙවෙයි. මේ කියන්නේ ආණ්ඩුවේ බලය ගැන. ආණ්ඩුවේ බලය තමයි විමද්දගත වීමකට ලක් වෙන්නේ. ආණ්ඩුව ආයතන තුනයිනේ. ඔබ දන්නවා. ව්‍යවස්ථා
දායකය ද පාර්ලිමේන්තුව විධායකය ජනාධිපතිවරයා ඊට අධිකරණය ආයතන තුනයිනේ. අධිකරණය කොහොමද ස්වාධීන ආයතනයක් වෙනම තියෙන්නේ. ජනාධිපති ක්‍රමයේදී කියුණා මතකද නැහැ කලින් අපි කාරණේදී කිව්වා ව්‍යවස්ථාදායකය සහ විධායකය වෙනම ආයතන දෙකක්. මේක සම්බන්ධතාවය කිසි ලෙසකින් නැහැ. ව්‍යවස්ථාදායකය තුලින් ජනාධිපතිපත් වෙන්නෙත් නැහැ. යා මේකට වග කියන්නෙත් නැහැ. දෙකපත් වෙන්න වෙන වෙනම ස්වාධීන මැතිවරණ දෙකකින්. ඒ කියන්නේ මේ දෙකේ සම්බන්ධතාවය නැහැ. මේ දෙක වෙනමයි තියෙන්නේ. දැන් බලන්නකෝ. ආණ්ඩුවේ ආයතන තුන පැහැදිලිව වෙන් වෙලා තියෙනවා. ව්‍යවස්ථාදායකය වෙනමත්, විධායකය වෙනමත්, අධිකරණය වෙනමත් තියෙන්නේ. ඒ කියන්නේ මේ වය සම්බන්ධතාවය නැහැ. මෙතන සුද්ධ බලතල බෙදීමක් වෙලා වගේ. ඒ කියන්නේ පැහැදිලි වශයෙන් බලය බෙදිලා. ඔන්න ඕක නිසා තමයි අපි කියන්නේ බලතල මොකක් වෙනවා කියලාද? විමද්දගත වීමකට ලක් වෙනවා කියලා. එහෙනම් ජනාධිපති ක්‍රමයක බලය විමද්දගත වෙනවා. එහෙනම් කැබිනට් එක මද්දගත වෙනවා. හේතුව ව්‍යවස්ථාදායකය සහ අගමැතිවරයා අතර සම්බන්ධතාවයක් තියෙන නිසා ඒ දෙක කැබිනට් ක්‍රමයකදී එකතු වෙනවා. හැබැයි ජනාධිපති ක්‍රමයකදී මේ දෙක එකතු වෙනවා වෙනුවට වෙන් වෙනවා. වෙන් වෙන නිසා මේ ආණ්ඩුව තුල බලය විමද්දගත වීමකට ලක් වෙලායි තියෙන්නේ. එහෙනම් කාරණේ පැහැදිලි වෙන්න ඕන බලතල විමද්දගත වීමකට තමයි ජනාධිපති ක්‍රමයේදී ලක් වෙලා තියෙන්නේ. ඊළඟ කාරණය කාර්යක්ෂම පාලනයක් පැවතීම. පාලනය කාර්යක්ෂම වෙන්න ඕන. කැබිනට් ක්‍රමයක අකාර්යක්ෂම වුණානේ කණ්ඩායමක් හිටපු නිසා. හැබැයි ජනාධිපති ක්‍රමයක තනි පුද්ගලයෙක් ඉන්න නිසා එයාට පුළුවන් විධායකයට නැත්නම් නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධ තනි අයිතිය තනි උපදේශ දීමක් සිද්ධ කරා. ඒ කියන්නේ ජනාධිපති බලවත්. ඒ බලවත් කොච්චරද කිව්වොත් එයාට තනියෙන් තීරණ ගන්න පුළුවන් විධායක කටයුතු පිළිබඳ. එහෙම තනි තීරණ ගන්න පුළුවන් නිසා තමයි අපි කියන්නේ විධායකවලින් තීරණ වලට එළඹෙන්න පුළුවන්. ඊට සහපාලනයේ කාර්යක්ෂම වෙනවා. ඊළඟ කාරණය ජනාධිපති ක්‍රමයක රාජ්‍ය නායකයා ආණ්ඩු නායකයෝ දෙන්නෙක් නැහැ. ඒ දෙන්නටම ඉන්න එකම කෙනෙක්. ඒ තමයි ජනාධිපති. කැබිනට් එක රාජ්‍ය නායකයා සහ ආණ්ඩු නායකයා බෙදුනට ජනාධිපති ක්‍රමයක දෙන්නටම ඉන්නේ එකම පුද්ගලයෙක්. රාජ්‍ය නායකයාත් නෑ, ආණ්ඩුවේ නායකයාත් නෑ, තවුන්න සේනාධි නායකයාත් නෑ. ඒ ආදී සියලුම තනතුරු ටික හිමි වෙන්නේ තනි පුද්ගල ජනාධිපතිවරයෙක් වට. එහෙනම් මෙයා තමයි රාජ්‍ය නායකයා සහ ආණ්ඩු නායකයා බවට පත් වෙන්නේ. අවසාන වශයෙන් කියනෝ ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් නම් දුර්වලයි. ඒක කියවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී භාවය නැහැ කියලා. ඒක තියෙනවා. මොකද හේතුව ජනාධිපති පත්‍රේ ඡන්දයකින්නේ. ප්‍රජාතන්ත්‍රවාදී භාවය යම් විදියකින් තියෙනවා. හැබැයි කැබිනට් එකත් එක්ක බලද්දි මේකේ තියෙන ඒ ගති ලක්ෂණ ගති ගුණය ටිකක් අඩු වෙලා තියෙනවා. එහෙනම් ජනාධිපති ක්‍රමයක ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණය දුර්වල වීම ප්‍රධාන කාරණයක් බවට පත් වෙනවා. කොහොමද? ජනාධිපති ක්‍රමය තුල ප්‍රජාතන්ත්‍රවාදී දුර්වල වෙන්න ප්‍රධාන හේතුව තමයි තනි පුද්ගල විධායකයක් පැවතීම. ජනාධිපති තනි පුද්ගලයෙක් එයා තනියම තීරණ ගන්නෝ. ඒ තනි තීරණ වලට බලපෑම් කරන්න විධායකයේ වෙනත් කොටසක් නැහැ. ඒක නිසා තමයි ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණය ටිකක් දුර්වල මට්ටමකින් දකින්න පුළුවන්. හැබැයි ඒක නැහැ කියලා කියවෙන්නේ නැහැ. මේක බලන්න ඉන්න කැබිනට් ක්‍රමයත් එක්ක තුලනාත්මකව. එහෙම බලද්දී පේනවා කැබිනට් ක්‍රමේ ඉහළට ගියාට මේක ටිකක් ඊට වඩා පහළ මට්ටමකට එනවා. එහෙනම් කොහොම තමයි ජනාධිපති ආණ්ඩුව ක්‍රමයේ තියෙන අවසාන ලක්ෂණය. විභාගයට ඇහුවොත් මෙහෙම එකක්. ජනාධිපති ක්‍රමයේ වාසිය අවාසි වෙන්කොට දක්වන්න කියලා. ඔබට එක ප්‍රධාන වාසියක් තෝරගන්න පුළුවන්. ප්‍රධාන වාසියක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණයෙන් දුර්වලයි. ඒක ජනාධිපති ආණ්ඩුව ක්‍රමයේ තියෙන ප්‍රධාන අවාසියක්. ජනාධිපති ක්‍රමයක ප්‍රධාන වාසියක් වෙනවා කාර්යක්ෂම පාලනයක් පැවතීම. ඒක නිසා වාසිය වාසි වෙන් කරලා දක්වන්න කිව්වොත් ඔබට වාසියක් විදිහට දෙන්න පුළුවන් කාර්යක්ෂම පාලනයක් පැවතීම. අවශ්‍යක වශයෙන් දෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණයෙන් දුර්වල වීම. තව වාසියක් දෙන්න පුළුවන් බලතල බෙදීම වාසියක්. බලතල එකතු වුණොත් නේ ටිකක් ඒකාධිපතිය ගොඩනගෙන්න පුළුවන්. හැබැයි බලතල බෙදිලා ගියාම ආණ්ඩුවේ ආයතන තුනක් විතර ඒක බලතල බෙදීමේ සිද්ධාන්තයට අදාළයි. ඒ නිසා අපි කියන එක වාසියක් බවට පත් වෙනවා. එහෙනම් ඔන්න අපිට වාසිය අවාසිය විදියට වෙන් කරලා දක්වන්නත් පුළුවන්. එහෙනම් අපි අවසන් කරේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් කියන්නේ එහෙනම් විධායක බල ඒ සමස්තය තනි පුද්ගල ජනාධිපතිවරයෙක් වෙත ඒක රාශිය වන ආණ්ඩු ක්‍රමයක්. මේ ආණ්ඩු ක්‍රමයේ ආරම්භුනේ මුලින්ම ඇමරිකාව පදනම් කරගෙන ඒ ගිහිවෙච්ච ආණ්ඩු ක්‍රමයේ ලෝකෙට ගියා සහ එතනින් එහාට වර්තමාන වෙද්දී පිලිපිනී ආදී රාජ්‍යයන්වල දකින්න පුළුවන් සමස්තයක් විදියට ජනාධිපති ආණ්ඩු ක්‍රමයක මෙන්න මේ කියන
ලක්ෂණ අපිට දකින්න පුළුවන්. අවසාන වශයෙන් නිගමනයක් දුන්නොත් මේක සහ මුලින්ම කැබිනට් ආණ්ඩුක්‍රමයත් එක්ක විරුද්ධ සහ එකට පෑහෙන්නේ නැති ආණ්ඩුක්‍රමයක් වශයෙන් අපිට අර්ථකථනය කරන්නත් පුළුවන්කම තියෙනවා. හරි. ජනාධිපති ආණ්ඩුක්‍රමයේ ආශ්‍රයෙන් අහලා තියෙන බහුවර්ණ කීපයක් අපි දිහාවට හැරෙනවා. ඔබට දීලා ඇති MCQ ටියුට් එකේ බලමු අපි සීරුවට ජනාධිපති සම්බන්ධයෙන් ජනාධිපති ආණ්ඩුක්‍රමයේ සම්බන්ධයෙන් අහලා තියෙන ප්‍රශ්න උත්තර ලියන්නේ කොහොමද කියලා. මුලින්ම ප්‍රශ්නාංකයක් ඇති අංක 7 අහලා තියෙන ජනාධිපති ආණ්ඩුක්‍රමය ගැන අපිට තෝරන්න තියෙන නිවැරදි ප්‍රකාශ කාණ්ඩය අපි එකක් අයින් කරමු. බලමු අයින් කරන්න සුදුසුකම මොකක්ද කියලා. ඒ ප්‍රකාශයෙන් කියන 7 වෙනි ප්‍රශ්නේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ එක් විකල්ප ක්‍රමයක්. විකල්පයක් කියන්නේ වෙනස් ක්‍රමයක්, ආදේශනයක් කියන එකයි. ඔව්. කැබිනට් නැත්තම් පාර්ලිමේන්තු ක්‍රමයට විරුද්ධ එකක් තමයි ජනාධිපති ආණ්ඩුක්‍රමය ගැන. ඒ කියන්නේ නම් ඒ ප්‍රකාශය හරි කියන එක. මේ ප්‍රකාශයෙන් තියෙනවා කැබිනට් ආණ්ඩුක්‍රමය හා සසඳන විට ඇත්තේ අඩු ජනප්‍රියතාවයක්. ජනාධිපති ආණ්ඩුක්‍රමය මං කිව්වේ කැබිනට් එකත් එක්ක බලද්දී ටිකක් ජනප්‍රියතාවය අඩුයි. මොකද කැබිනට් ආණ්ඩුක්‍රමය වැඩි වශයෙන් ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඒකත් එක්ක සාපේක්ෂව මේක බලද්දී මේක ටිකක් අඩු වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකත් හරිය කියන්නේ. 7 C ප්‍රකාශයක් බැලුවොත් මූලාදර්ශය ආවේ ඇමරිකාවෙන් කියලා කියනවා. මූලාදර්ශය කියන්නේ මුල් ආදර්ශය. කියන්නේ මුලින්ම බිහිවුනේ ඇමරිකාවේ. හරි. D ව්‍යවස්ථාදායකයා හා විධායකයා අතර සම්බන්ධතාවයක් තියෙනවා පුළුල් වශයෙන්. ව්‍යවස්ථාදායකයා සහ විධායකයා සම්බන්ධතාවය ඉතා පුළුල්ලු නෑනේ. මම ඉරක් ඇඳලා වෙන් කරේ සම්බන්ධතාවය දුරස්ථයි කියලා පෙන්නනවා. කියන්නේ මේක ආයතන දෙකක් විදිහට තියෙන පැහැදිලිව වෙන් වෙච්ච සම්බන්ධතාවයක් නෑ කිසිම ආකාරයකින්. ව්‍යවස්ථාදායකයේ පත් වෙන වෙනම මැතිවරණයකින්, ජනාධිපති පත් වෙන වෙනම මැතිවරණයකින් වග කියන්නෙත් නෑ කිසි මූල ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. සහ මේ දෙක අතර සම්බන්ධතාවය පුළුල්ව නෑ, සම්බන්ධතාවයක් නෑ අතර. එහෙනම් අපිට අන්න එක අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ 7 වෙනි එකේ අපි අයින් කරනෝ D ප්‍රකාශය. E ප්‍රකාශයත් ඕනනම් බැලුවොත් කියන ජනාධිපති ආණ්ඩුක්‍රමයට ආසියාතික උදාහරණේ පිලිපීනේ. අපි ඒක දුන්න උදාහරණයක් විදිහට හරියි. එහෙනම් 7 පිළිතුර වෙන්නේ D නැති එක. ඒ කියන්නේ අංකය 5. හරි. 8 වෙනි එකක් කියන ජනාධිපති ආණ්ඩුක්‍රමයෙන්ම තමයි 8න් කියනවා A ව්‍යවස්ථාදායකයේ තුලින් විධායකයේ තේරීපත් වෙනවලු. ඇත්තද බොරුද? ඒක වැරදි. මෙන්න තියෙනවනේ. ව්‍යවස්ථාදායකයට පිළිතින් තමයි විධායකී ජනාධිපතිපත් වෙන. මෙතන තියෙන්නේ ව්‍යවස්ථාදායකයේ තුලින් විධායකයපත් වෙනවා කියලා වැරදි. ඒකන් පළමු ප්‍රකාශයෙන් වැරදි. ඒ අයින් කරන්න වෙනවා. ඊට ටිකක් බලමු. B විධායකය සහ ව්‍යවස්ථාදායකයේ සම්බන්ධතාව දුරස්ථයි. දෙක වෙනම තියෙන්නේ හරි. C ප්‍රකාශය කියනවා බලය ප්‍රායෝගික සංවරණය හා තුරණයකට යටත් වෙලා තියෙනවා. බලය සංවරණය හා තුලනය කරන්න පුළුවන්. මේක නිර්මාණය වෙන්නේ මේ බලය විමර්ධගත වීමත් එක්ක. නැත්නම් බලතල බෙදීමක් සිද්ධ වෙනවනේ. ජනාධිපති ආණ්ඩුක්‍රමයක බලතල බෙදීමක් සිද්ධ වෙන නිසාම ඒහා සම්බන්ධව බැඳෙනවා සංවරණ හා තුලන ක්‍රමය. ඒක අදහස වෙන්නේ එක ආයතනයකට බලපෑම් කරන අනිත් ආයතනයට පුළුවන්. හිතන්නකෝ ජනාධිපති තමන්ගේ බලය ඉක්මවා යන්න උත්සාහ කරනවා කියලා. ඒතර මේවා මේකත් එක්ක සම්බන්ධයක් නැහැනේ. ඒතර මේවාට පුළුවන් ව්‍යවස්ථාදායකයට පුළුවන් අධිකරණයට පුළුවන් ජනාධිපතිට බලපෑම් කළා එයාගේ බලය පාලනය කරන්න. සහ බලතල බෙදීමත් එක්ක සංවරණය කියන්නේ පාලනයක් සහ තුරණය කිරීමක් එනෝ සම්බන්ධතාවයක් තිබ්බොත්නේ මෙයාව ආරක්ෂා කරන්න මෙයා උත්සාහ කරන්නේ. සම්බන්ධතාවයක් නැති නිසා කිසිම ආයතනයක් අනිත් ආයතනත් එක්ක බැඳීමක් නැහැ. බැඳීමක් නැති නිසා එක් ආයතනයක් තමන්ගේ බලය ඉක්මවා අනිත් ආයතනට හානි කර මට්ටමේ යන්න උත්සාහ කරනවා නම් ඒම හානි කරන ආයතනය පාලනය කරන්න අනිත් ආයතන දෙකට පුළුවන්. ඒක එන්නේ මේ වගේ බලතල බෙදීමේ ක්‍රමයක් එක පමණයි. අපි කියනවා මෙතන බලතල බෙදීමක් තියෙන නිසා සංවරණ හා තුරණ ක්‍රමයක් ක්‍රියාත්මකයි. ඒ කියන්නේ ප්‍රකාශයත් නිවැරදි. එහෙනම් අපි කතා කරේ 8 වෙනි ප්‍රකාශය 8 C ප්‍රකාශය හරි. D බලමු. රාජ්‍ය නායකයා හා ආණ්ඩු නායකයා භූමිකාව දෙකම ජනාධිපති වෙත ඒක රාශී වෙලා ඇත්ත. අපි කෝ රාජ්‍ය නායකයා ආණ්ඩු නායකයා දෙකම ජනාධිපති. හරි. E ප්‍රකාශය කියනවා දෝෂාභියෝගයකින් මිස් ජනාධිපතිවරයා නිල කාලට ප්‍රථම අයින් කරන්න බෑ. අර කැබිනට් ක්‍රමයක අගමැති අයින් කරන්න විශ්වාස භංගයක් තියෙනවා වගේ මේක ජනාධිපති අයින් කරන්න දෝෂාභියෝගයක් ගේන්න පුළුවන්. හැබැයි ඒක සංකීර්ණ ක්‍රියාවලියක් කියලා කියවෙනවා. දෝෂාභියෝගය කියන්නේ වර්තමානයේ මේ දේශපාලන පක්ෂ ක්‍රමයත් එක්ක අයිතා අසීරු දෙයක්. කොහොමුණත් ඒ ක්‍රමය ජනාධිපති අයින් කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. ඒක හරි.
ඒ කියන්නේ අපි අයින් කරන මේක එහෙනම් අර මුලින් කියවුණු අටේ ඒ ප්‍රකාශය මොකද යස්සදායකයේ තුලින් විදායකයේපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අයින් කරාම පිළිතුරු වශයෙන් එන්න ඕන ඒ නැති දෙවෙනි එක. හරි. 9 වෙනි එකත් බලමු අපි ඔහොමම. ඒ එකිනෙකට වෙනස්ම තීරණ දෙකකින් විදායකයේ සහ ව්‍යස්සදායකයේ තේරීපත් වෙනවා. හරි. B කියනෝ විදායකයා හා ව්‍යස්සදායකයේ සම්බන්ධතාවය දුරස්ථයි. ඇත්ත. හරි. ඊට පස්සේ කියනවා තම අභිමතයේ පරිදි කැබිනට් මණ්ඩලය තෝරන්න අවකාශ නැත. ජනාධිපති ක්‍රමයක මම කො ජනාධිපතිට අවශ්‍ය නම් අමාත්‍ය මණ්ඩලයක් නැත්තම් කැබිනට් මණ්ඩලයක් පවත්වා ගන්න පුළුවන්. ජනාධිපති වරයා වටා තමයි විධායක බලය එකතු වෙන්නේ. යාට අවශ්‍ය නම් තමන්ගේ කාර්යයන් පහසු කරගන්න කාර්ය මණ්ඩලයක් විදිහට අමාත්‍ය මණ්ඩලයක් කැබිනට් මණ්ඩලයක් පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි උන්ට විධායක බලය නැහැ. ජනාධිපති විසිනුයි මෙයාලව පත් කරන්නේ. සා තමන්ගේ අභිමතයේ පරිදි මෙයාලව ඕනෑකාරයකින් පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ නම් වැරදි ප්‍රකාශයක්. මෙතන කියන්නේ තම අභිමතයේ පරිදි කැබිනට් මණ්ඩලය තෝරන්න අවකාශ නැහැ කියලා නෑ. තියෙනවා කැබිනට් මණ්ඩලය එච්චර මේකේ සැලකිල්ලට ගත යුතු ආයතනයක් නෙමෙයි. හැබැයි කැබිනට් මණ්ඩලයක් තියෙනවා. තිබුණට ඒක සාමුලින්ම තියෙන ජනාධිපතිවරයාගේ යටතේ. ඒක වැරදි. එහෙනම් අපි අයින් කරනවා ඒ ප්‍රකාශය. එහෙනම් 9 වැරදි C. C අයින් කරාම පිළිතුර වශයෙන් ඉන්න ඕන 3 වෙනි එක. 9 පිළිතුර 3. 18 වෙනි ප්‍රශ්නේ 18 තෝරන්න තියෙන වැරදි ප්‍රකාශය ජනාධිපති ආණ්ඩුක්‍රමය 1 පළවෙනි ප්‍රකාශය විධායකය හා ව්‍යවස්ථාදායකය වෙන වෙන තේරීපත් වෙනවා. හරි. 2 එක් ආයතනයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරූ ස්වාධීන බලතල කොටසක් තියෙනවා. ඒ කියන්නේ මේ ආයතන වල වෙන වෙනම බලතල තියෙනවා. මොකද මේ ආයතන තුන වෙන වෙනම පවතින නිසා. විධායකය තනතුරෙන් ඉවත් කරන්න ව්‍යවස්ථාදායකට නොහැක. විධායකය අයින් කරන්න ව්‍යවස්ථාදායකට බැහැයිලු පුළුවන් එක අවස්ථාවක් මම අර කිව්වා. එකම අවස්ථාව තමයි දෝෂාභියෝගය. දෝෂාභියෝග තියෙන නිසා ව්‍යවස්ථාදායකට පුළුවන් විධායකය අයින් කරන්න. ඒ හැර වෙනත් අවස්ථා නැත. නිසා ඒක වැරදි එහෙනම්. ඒක අයින් කරාම පිළිතුර වශයෙන් එන්න ඕන. ඒක තමයි පිළිතුර වෙන්න ඕන. මොකද වැරදි ප්‍රකාශය තෝරන්න තියෙන්නේ. එහෙනම් 3 තමයි 18 පිළිතුර. අපි නු 20 වෙනි ප්‍රශ්නෙට ජනාධිපති ආණ්ඩුක්‍රමය සම්බන්ධයෙන් 20 ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම ටිකක් ප්‍රකාශ ටිකක්. එක විධායකය හා ව්‍යවස්ථාදායකය වෙන වෙන තේරීපත් වෙනවා. ඇත්ත හරි. රාජ්‍ය ආණ්ඩුවේ හා සේනාධිනායකයා කියන්නේ ජනාධිපතිවරයා ගැන මේ කියන්නේ. හරි. විධායක තනතුරින් අයින් කරන්න දෝෂාභියෝග ගෙන්න පුළුවන්. ඇත්ත ඒක විතරයි තියෙන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා ප්‍රංශ ආණ්ඩුක්‍රමය මේ සඳහා පූර්වාධාර සැපයවලු නෑ. ජනාධිපති ආණ්ඩුක්‍රමය බිහි වෙන්නේ ප්‍රංශයෙන් නෙවෙයි ඇමරිකාවේ. ඒ නිසා ඒක වැරදි. එහෙනම් සරලයි අංකය 4 වෙන්න ඕන. 23 වෙනි ප්‍රශ්නේ නැවත තියෙන ජනාධිපති ආණ්ඩුක්‍රමය. ජනාධිපතිවරයා මැතිවරණයෙන් ඍජුවම තෝර ගන්නවා. හරි. දෙක තියෙනවා ව්‍යවස්ථාදායකගේ රැස් වෙන සෑම අවස්ථාවක ජනාධිපතිවරයා මූල ආසනයේ ඉන්නවා. ව්‍යවස්ථාදායක කියන්නේ මේකනේ. මේක රැස් වෙනකොට මෙයා මූල ආසනයේ ඉන්න විදියක් නැහැ. ජනාධිපති වෙනම ඉන්නේ මේක වෙනම තියෙන්නේ. ඒ නිසා එහෙනම් ඒක වැරදි. ඒ කියන්නේ අන්න එක තමයි පිළිතුර වෙන්නේ. 2. ව්‍යවස්ථාදායකගේ මූල ආසනයේ ඉන්න කතානායක ජනාධිපති සම්බන්ධයක් නැහැ ඒකට. සයිකයින් කරා. ඊපස්සේ අපි යන අවසාන ඊළඟ ප්‍රශ්නේ 25 වෙනි එක ජනාධිපති ආණ්ඩුක්‍රමය තනි විධායකයක් තියෙනවා. හරි. 2 විධායකයේ ස්ථාවරභාවය නිසා ශක්තිමත් ආණ්ඩුක්‍රමයක් වශයෙන් සැලකෙනවා. විධායක ස්ථාවරයිද? මෙතන කියුනේ නැහැ. හැබැයි කැබිනට් ක්‍රමත් එක්ක අපිට ගලපන්න පුළුවන්. කැබිනට් ක්‍රමය මතකක් දන්නේ නැහැ ඔයගොල්ලන්ට අහුණා. කැබිනට් ආණ්ඩුක්‍රමයක අපි කිව්වා විධායකය කැබිනට් ක්‍රමයේදී ස්ථාවරයි. එහෙනම් ජනාධිපති ක්‍රමයකදී ජනාධිපති ආණ්ඩුක්‍රමයක් එහෙනම් ස්ථාවර වෙන්න විදියක් නැහැ. ඒක මූලිකව අස්ථාවරයි. ලක්ෂණ වල නැති වුණත් කැබිනට් ක්‍රමයේදී අපි කිව්වනේ කැබිනට් එකක තියෙන්නේ ස්ථාවර ආණ්ඩුවක්. ඇයි? දේශපාලන පක්ෂ විසින් ඒ ආණ්ඩුව ස්ථාවරභාවය රැක්කනේ. කැබිනට් ක්‍රමයක ස්ථාවරයි කියන්නේ ජනාධිපතිගේ විරුද්ධයිනේ. අස්ථාවර වෙන්න ඕන. දැන් ඔබට තරකයක් ප්‍රශ්නයක් එනවා ඇති කොහොමද අස්ථාවර වෙන්නේ? ජනාධිපති තනි පුද්ගලයෙක් එයාට ඔක්කොම විධායක බලය තියෙනවා. එතකොට අස්ථාවරයි කියන්නේ කොහොමද? මෙහෙම වෙන්න පුළුවන් ළමයි. හොඳට බලා ගන්න. ව්‍යවස්ථාදායකයේ වෙනම විධායකයේ වෙනම සහ අධිකරණයේ වෙනමයි තියෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක. ඇත්තනේ. විධායක ජනාධිපතිවරයා වෙනම තේරීපත් කරන මැතිවරණයකින්. මං අහන්න මෙහෙම දෙයක්. මෙහෙම වෙන්න බැරිද? ජනාධිපතිවරයා අපි හිතමු වෙන පක්ෂකින්පත් වුණා. අපි හිතමු A පක්ෂයෙන්පත් වුණා.
ජනාධිපති මැතිවරණයත් එක්ක මේක සම්බන්ධයක් නැහැ නේ. ඒක වෙනම මැතිවරණයක්. අපි තුමු මේ ව්‍යවස්ථාදායකගේ බහුතරය වුණේ වෙන පක්ෂයක්. ඒක B පක්ෂය කියලා. A පක්ෂය ආසන මදි වුණා. දැන් වැඩිම ආසන තියෙන්නේ B ට. අපි තුමු මේ ව්‍යවස්ථාදායකගේ මන්ත්‍රීවරු 100ක් ඉන්නවා. B පක්ෂයට ආසන 70ක් ආවා. A ට ආසන 30ක් ආවා. දැන් ජනාධිපති A පක්ෂයෙන් හැබැයි මෙතන බහුතරය තියෙන්නේ B පක්ෂයට. දැන් ආණ්ඩුවක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? නීති හදන්නේ මෙතනින්. නීති ක්‍රියාත්මක කරන්නේ මෙතනින්. නීති විනිශ්චය කරන්නේ මෙතන. මෙතන ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපති ඒ පක්ෂ නිසා ජනාධිපතිට අවශ්‍ය කරන නීති මෙහෙන් හදලා දෙයිද? මෙහෙන් හදන නීති ක්‍රියාත්මක කරන්න අනුමැතිය දෙන්නේ මෙයා පෙළඹෙයිද? ජනාධිපතිවරයා නෑ. ඔන්න ඔය ගැටලුව තියෙනවා. ඒක නිසා මේ ආණ්ඩු ක්‍රමයේ අස්ථාවර වෙන්න පුළුවන්. ජනාධිපති අයින් කරන්න පුළුවන් මෙහෙම අවස්ථාවක. ඇයි? දෝෂාභියෝගය ගේන්න පුළුවන් නේ. දෝෂාභියෝගයක් ගෙනල්ලා එතකොට මෙයාලට පුළුවන් මෙයාව අයින් කරන්න. අනිත් පැත්තෙන් මේ කට්ටිය ගන්න තීරණ වලට එරෙහි වෙන්න පුළුවන් මෙයාට. අනිත් පැත්තෙන් මෙයා ගන්න තීරණ වලට මෙයාට එරෙහි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආණ්ඩුකම ඇතුලේ මෙහෙම අප්සෙට් එකක් වෙන්න පුළුවන්. ජනාධිපති වෙන පක්ෂයකිනුත් ව්‍යවස්ථාදායකයේ බහුතර වෙන පක්ෂයකිනුත් සකස් වුණොත් මේ ක්‍රමය අරන් යන්න බෑ ඉස්සරහට. අස්ථාවර වෙනවා. එහෙනම් ජනාධිපති ක්‍රමය අස්ථාවර වෙන්නේ මෙන්න මේ කියන දේ වෙන්න පුළුවන් නිසා. නඩු තියාගන්නේ නම් අදන දාගත්තක් කමන්නේ ලක්ෂණයක් විදියට ජනාධිපති ආණ්ඩුකම අස්ථාවරයි. එහෙනම් මේ ප්‍රකාශයේ තියෙන විදියට අපි හිටියේ 25 වෙනි ප්‍රශ්නේ 25 ප්‍රශ්නෙන් කියුනේ වඩාත් විධායක ස්ථාරභාවය නිසා ශක්තිමත් ආණ්ඩුක්‍රමයක් කියලා නෑ. මේක අස්ථාවර ආණ්ඩුක්‍රමයක් කියන්නේ නම් අනිවාර්යෙන් ඒක වැරදි. 25 නම් වැරදි ප්‍රකාශය වෙන්නේ දෙවැනි එක. අවසාන ප්‍රශ්න 27 වෙනි එක. ජනාධිපති ආණ්ඩුක්‍රමය එක ජනාධිපතිවරයා මැතිවරණයක ඍජුවම තෝරාපත් කරගන්නවා ඇත්ත. ව්‍යවස්ථාදායකයේ රැස් වෙන සෑම අවස්ථාවක ජනාධිපතිට මූල ආසන අපිට කලින් අහුණා ඒ ප්‍රශ්නේ. ඒකෙත් එනවා වැරදි වෙන්නේ දෙවැනි එක. අපි සාකච්ඡා කිරීමක් කරේ මේ ජනාධිපති ආණ්ඩුක්‍රම සම්බන්ධව අහන්න පුළුවන් බහුවර්ණ කීපයක් ගැන. හරි අපි එහෙනම් අද අවසන් කරන මේ විදිහට අපි කතා කරා ආණ්ඩුක්‍රම දෙකක් ගැන මූලික. එකක් තමයි කැබිනට් ආණ්ඩුක්‍රමය සහ අනික ජනාධිපති ආණ්ඩුක්‍රමය ගැන. ඔබට දැන් මේ දෙක ගැන තුලනාත්මක අවබෝධයක් තියෙන්න ඕන. ජනාධිපති ක්‍රමයට විරුද්ධයි කැබිනට් එක. නැත්නම් තා විදිහෙන් කිව්වොත් කැබිනට් එකට විරුද්ධයි ජනාධිපති ආණ්ඩුක්‍රමය. එහෙනම් අපි ලබන සතියේත් හම්බෙමු මේ විදිහටම තවත් ප්‍රශ්න කීපකින්. තාම ටියුට් එකේ ප්‍රශ්න අවසන් වුණේ නැහැ. අපි කතා කරමින් හිටියේ ආණ්ඩුව ආකෘති තුන්වෙනි පාඩම. ඒ තුන්වෙනි පාඩමේ අපි දැනට ප්‍රශ්න 5ක් කරලා තවත් මේ කොටස් දෙකක් ඉතුරුනා. අපි තාම කතා කරේ නැහැ මිශ්‍ර ක්‍රමය සහ ඒකභුග තන්ත්‍ර ආණ්ඩුක්‍රමය ගැන. එහෙනම් අපේ සතිය අපි හම්බෙමු මේ ටිකත් එක්ක. එහෙනම් පාඩම් කරලා තියාගන්න. නොබෝ දිනකින් බලාපොරොත්තු වෙනවා පන්ති ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා. කොහොමුණත් මේ ආණ්ඩුව ආකෘති පාඩම අපි අවසන් කරගන්න බලමු ඊට මත්තේ. ඒ වුණොත් ඔබට විභාගෙදී ඒක ලොකු දායකත්වයක් වෙයි. අපිට ඉස්සරහ පාඩම් ටික කරගන්න ලොකු අසසිල්ලක් වෙයි මේ පාඩම අවසන් කරගත්තට පස්සේ. එහෙනම් හැමෝටම සුවයෙන් ඉන්නට ජය වෙන්නට ප්‍රාර්ථනා කරන ගමන් අපි නවත්තනවා අදට. ලබන සතිය හම්බෙමු අපි නැවත මේ කිතුරු කොටසත් එක්ක හැමෝටම ජය වේවා. බුදු සරණයි පරිස්සමේ ගෙවල් වලටලා ඉන්න කියලා ඉල්ලීමක් කරනවා.